තෙරුවන් සරණයි සියලු දෙනාටම අද අපි විභංග පන්තියේ 16 වෙනි විභංග ප්‍රකරණයේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පන්තියේ සහභාගී වෙච්ච සියලුම මහත් මහත්මීන් මෙහෙණින් වහන්සේත් බොහොම ගෞරවයෙන් කරුණාවෙන් පිළිගන්නවා. අපි ගිය සතියේදී කරා 16 වෙනි ඥාන විභංගයේ අපි පැහැදිලි කරා දස ආකාරයකට තථාගතයන් වහන්සේ මේක විභාග කරලා තියෙනවා කියලා ඒකවිද ද්විදේන ත්‍රිවිදේන වශයෙන් අන්තිමටම දසවිදේන දක්වා අපි එදා සාකච්ඡා කරා අර සංඥාපනයේ බලද්දී ඊට පස්සේ අපි පළවෙනි ඒකවිද අවසන් කරා ඒකවිදේන 78 ආකාරයකට තියෙනවා කියලා මාතෘකා වශයෙන් තියෙනවා ඊට පස්සේ නිर्देशයට ගිහිල්ලා අපි සාකච්ඡා කරා ඊළඟට ද්විදේන අපි සාකච්ඡා කරා 35 ආකාරයකට තියෙනවා කියලා ත්‍රිවිදේන තුන් ආකාර ඒවා 88ක් අපි සාකච්ඡා කරලා අවසන් කරා චතුර්විදේන එකෙත් අපි අවසාන කරා ධම්මේ ඥානෙ අන්වේ ඥානෙ පරිච්ඡේද ඥානෙ අවශේෂ ඥානෙ සංයුත ඥානෙ කියන තැන දක්වා අපි අවසන් කරා පිටුව අංක 171 ඒක පෙළ පොතේ 820 වෙනි පරිච්ඡේදයේ එහෙම නැත්නම් පිටුව 171 වෙනි පිටුව අපි අද පටන් ගන්නෙ ආචේ පිනිස ඕ අපචේ පිනිස ඕ කියන තැන ඉඳන් පටන් ගන්නෙ අපි බලමු උත්සාහය කරමු මේ ඉතිරි කාලය තුලදී පුළුවන් නම් ඒ හතරවෙනි චතුර්විදේන පටන් දසවිදේන දක්වා කරලා ඥාන විභංගයේ අද අවසන් කරන්න අපි බලමු කාල වේලාව අනුව 171 වෙනි පිටුවස එතකොට ආචේ දැන් මේකේ හතර ආකාරයකට තියෙන්නේ මේ ප්‍රඥාව අපි කිව්වා මේක ඇවිල්ලා ඥාන විභංගයේ කිව්වට මම එදා පැහැදිලි කරා ඥානය කිව්වත් ප්‍රඥාව කිව්වත් පිටුව 171 ආචේ පිනිස වූ අපචේ පිනිස වූ කියන තැන පටන් ගන්න අපි අන්න 171 ආචේ පිනිස වූ අපචේ පිනිස වූ අන්න එතන තමයි පටන් ගන්නෙ එතකොට අපි ඊට කලින් සති එතනට තමයි කරලා අවසන් කරේ එතකොට හතර ආකාරයකට කියනවා ආචේ පිනිස වූ අපචේ පිනිස වූ ආචේ පිනිස වූ අපචේ පිනිස නොවූ ප්‍රඥා කවරේද යත් කියලා ප්‍රශ්නයක් අහලා ඒකේ පැහැදිලි කරලා තියෙනවා ඉස්සෙල්ලා මතක් කරගමු මොකද්ද ආචේ පිනිස ආචේ පිනිස කියන එක අපි ඉගෙන ගන්න තියෙනවා ත්‍රික ධම්මවලදී ත්‍රික මාතිකල ඉගෙනගෙන තියෙනවා ආචේ පිනිස කියලා කියන්නේ චුත්ති ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙන ඒ කියන්නේ නැවත නැවත සංසාරේ චුත වෙනවා ප්‍රතිසන්දි වෙනවා ඊට පස්සේ ප්‍රතිසන්දි වුණාන් පස්සේ ප්‍රවෘත්ති විපාක දෙනවා ඒ විදිහට සංසාරේ ගමන් කරන විපාක දීමෙන් ගමන් කරන එකට අපි කියනවා ආචේ පිනිස වූ කියලා අනිත් වදේ තමයි අපචේ පිනිස අපචේ පිනිස කියලා කියන්නේ ලෝකෝත්තර නිර්වාණය ගෙන දෙන එතකොට ලෝකෝත්තර නිර්වාණය ලබා දෙන ඒ අපචේගාමී වුණාට පස්සේ එතනින් එහාට සංසාරේ ප්‍රවත්මක් වෙන්නේ නැහැ එතකොට දැන් මෙතනදී හතර ආකාරයට පැහැදිලි කරලා තියෙනවා කාමාවචර කුසලයේ ප්‍රඥාව ආචේ පිනිස වෙයි. ඒ කියන්නේ කාමාවචර කුසලයේ කියන එක අපි දන්නවා දැන් කුසල් අපි දන්නවා කුසල් සිත් කොහොම වර්ග තියෙනවා ඔක්කොම 21ක් තියෙනවා ඒ 21කින් කාමාවචර කුසල් තියෙනවා රූපාවචර කුසල් තියෙනවා අරූපාවචර කුසල් තියෙනවා ලෝකෝත්තර කුසල් තියෙනවා. ඒකෙන් මේක මෙතන සඳහන් වෙන්නේ කාමාවචර කුසලයේ ප්‍රඥාව කාමාවචර කුසලයක් කරනකොට අපි දන්නවා කුසලයක් කරනකොට අනිවාර්යෙන් ප්‍රඥාව යෙදෙනවා. එතකොට ඒ කාමාවචර කුසලයේ ප්‍රඥාව ආචේ පිනිස වෙයි. ඒ කියන්නේ කාමාවචර කුසල් 8 ඒ කාමාවචර කුසල් 8 කරනකොට එන ප්‍රඥාව ඒක ආචේ පිනිස හේතු වෙයි කියලා කියන්නේ කාමාවචර කුසලයේ කරා කියලා ඒකෙන් අපේ සසර ගමන නවතින්නේ නැවත චුති ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා. ඒක තමයි මේ පළවෙනි ප්‍රඥාවේ අදහස. දෙවෙනියට කියනවා ඒකෙම කියන සමාවෙන්න එතනම කියනවා කාමාවචර කුසලයේ ප්‍රඥාව ආචේ පිනිස වේ අපචේ පිනිස නොවේ. ඒ කියන්නේ කාමාවචර කුසලයේ සංසාරේ පැවැත්මට උපකාර වෙනවා නමුත් අපචේ පිනිස නොවේ. ඒ කියන්නේ ලෝකෝත්තර නිර්වාණය සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියන එක තමයි ඒ පළවෙනි පදේ තේරුම. ඊළඟට සතර මාර්ගයේ ප්‍රඥාව දෙවෙනි ප්‍රඥාව සතර මාර්ගයේ ප්‍රඥාව අපචේ පිනිස වෙයි ආචේ පිනිස නොවේ. ඒ කියන්නේ සතර මාර්ගයේ ප්‍රඥාව කියලා කියන්නේ සෝවාන් මාර්ග
සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරහත් මාර්ග කියන සතර මාර්ගයේ ප්‍රඥාව අපචේ පිණිස වේ. දැක්කද? ඒක අනිත් පැත්ත. ඒ සතර මාර්ගයේ ප්‍රඥාව, ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ කුසල සිත්වල පහළ වෙන ප්‍රඥාව අපචේ පිණිස වේ. ඒ කියන්නේ ලෝකෝත්තර නිවන ලබා දෙනවා, නමුත් ආචේ පිණිස නෙවෙයි. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි ලබා දෙන්නේ නැහැ. මොකද්ද? සතර මාර්ගයේ ප්‍රඥාව. ඔන්න දෙකක් ඉවරයි. තුන්වෙනි පදයේ කියනවා රූපාවචර අරූපාවචර කුසලයේ ප්‍රඥාව ආචේ පිණිසත් අපචේ පිණිසත් වේ. එතනින් අපිට පැහැදිලි කරගන්න වෙන්නේ රූපාවචර අරූපාවචර කියලා කියන්නේ ධාන මහග්ගත සිත්. එතකොට මෙතනදී කුසලයේ ප්‍රඥාව මෙතනදී පැහැදිලි කරන්නේ ප්‍රඥා ආචේ පිණිසත් වේ අපචේ පිණිසත් වේ. එතකොට දෙකටම බලපානවා කියලා කියන්නේ. එතකොට මෙතනින් අපිට හිතා ගන්න වෙන්නේ දැන් අපි ගත්ත ධාන සිත් ගත්තොත් එimhe ධාන සිත් වලදී අපි දන්නවා ලෝකෝත්තර ධානයක් තියෙනවා. ඉතින් එතකොට මෙතනදී අපිට පැහැදිලි කරගන්න වෙන්නේ අර ලෝකෝත්තර ධාන පැත්තට වෙන්න ඕනේ අපචේ පිණිස කියලා කියන්නේ ආචේ පිණිස කියන්නේ ලෞකික ධාන පැත්ත වෙන්න ඕනේ. ඊළඟට අවශේෂ ප්‍රඥාව. අවශේෂ ප්‍රඥාව කියලා කියන්නේ අපි දැන් අර කලින් ගත්ත කාමාවචර කුසලයක් නැතුව සතර මාර්ගයේ ප්‍රඥාවක් නැතුව රූපාවචර අරූපාවචරත් ඇරලා අවශේෂ කියලා ඉතුරු වෙච්ච. අනිත් ඒ තුනට නොවැටිච්ච ප්‍රඥාව නොම ආචේ පිණිසද නොද අපචේ පිණිසද වේ. ඒක සංසාර ගමනට මේ ආචේ පිණිස වෙන්නේත් නැහැ. එහෙම නැත්නම් නිවන පිණිස හේතු වෙන්නේත් නැහැ. මේක හරියට මතක් කරගන්න අපේ ටික අර අපචේගාමී ආචේගාමී ටිකේ අපි ඉගෙන ගත්තා. ආචේගාමී ධම්මා අපචේගාමී ධම්මා නේව ආචේ න අපචේ කියලා. අන්න ඒ වගේ. ඒ කියන්නේ මේ සංසාර ගමනට මේ හේතු වෙන්නේත් නැහැ. නිවනට හේතු වෙන්නේත් නැහැ. ඒ ඔක්කොටම ඒ දෙකටම නොවැටෙන ටික තමයි අවශේෂ ප්‍රඥාව කියලා මෙතන කියන්නේ. මෙතන මේ මතක තියාගන්න මේ ප්‍රඥාව කියලා කියන්නේ මෙතන අර ඒ ගැන යම්කිසි අවබෝධයක්, හැඟීමක්, දැනීමක් දැනෙනවා නම් ඒක තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඔය පළවෙනි මේ හතරේ. ඊළඟ යුගලයට හතරට යනවා අපි. නිර්වේදයේ පිනිස වූ ප්‍රතිවේදයේ පිනිස නොවූ ප්‍රඥාව කවරේද? අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ නිර්වේදය කියන්නේ කියලා. නිර්වේදය කියන වචනයට පාලි වචනේ දාලා තියෙනවා නිබ්බිදා කියලා. නිබ්බිදා කියන වචනේ තේරුම අවබෝධයෙන් දැන් නිබ්බිදාව කියලා කියන කලකිරීමක් කියලා. එතකොට නිබ්බිදා කියන්නේ අවබෝධයෙන් යුතු කලකිරීමක්. ඒ කියන්නේ ඒක නිකන් කලකිරීමක් නෙමෙයි. ඒ කලකිරීම යම්කිසි අවබෝධයක් දැනීමක් ඇති වෙන එක තමයි නිර්වේදය නැත්නම් නිබ්බිදාව කියන පාලි වචනෙන් කියන්නේ. ප්‍රතිවේදය කියලා කියන්නේ යම්කිසි දෙයක් සාක්ෂාත් කරගන්නවා. දැන් අපි දන්නවා අපේ ත්‍රිවිධ ශාසනයේ අපිට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පර්යාප්ති, ප්‍රතිපatti, ප්‍රතිවේද. එතන අන්තිම මාර්ගඵල කියන්නේ ප්‍රතිවේද. අන්තිම ප්‍රතිපලය. අපි සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිවේද කියලා. එතකොට මෙතන මේ වචන දෙක තමයි නිර්වේදය කියන්නේ අවබෝධයෙන් යුතුව කලකිරීම, ප්‍රතිවේදය කියන්නේ යම්කිසි දෙයක් අවසාන ප්‍රතිඵලයක් සාක්ෂාත් කර ගැනීම. ඔන්න දැන් එතන හතර බලමු. එතන පළවෙනි එකේ කියනවා යම් ප්‍රඥාවකින් කාමේ පහ වූ රාග ඇත්තේ. දැන් ඒ ප්‍රඥාවෙන් කාමේ පහ වූ රාග ඇත්තේ. නොද අභිජ්ජාවන්ද නොද සත්‍යයන්ද ප්‍රතිවේද කෙරේද. ඒ කියන්නේ මෙතන මේ ප්‍රඥාවේදී කාමේ පහ වූ රාගය තියෙනවලු. ඒ කාමේ පහ වූ රාගය කියන්නේ කාමයේ කෙරෙහි අවබෝධයක් යම්කිසි අවබෝධයක් ඇතුව කාමයේ කෙරෙහි රාගයක් පහ වූ රාගයක් තියෙනවා. කාමයේ කෙරෙහි තියෙන පහ වූ රාගයක්. හැබැයි අභිජ්ජාව කියලා කියන මෙතන නිවන වගේ. අපි කියන්නේ අභිජ්ජා සම්බෝධාය නිබ්බානාය සංවත්ති එහෙම කියලා කියන්නේ. එතකොට හැබැයි නො අභිජ්ජා කියලා කියන්නේ අර නිර්වාණය පිළිබඳවත් එහෙම නැත්නම් සත්‍යයන්වත් ප්‍රතිවේද කරන්නේ නැහැලු. නො කියන්නේ එකයි නොද අභිජ්ජාවන් නොද සත්‍යම් ප්‍රතිවේද කරේ. කාමයේ හැබැයි රාගය නැහැ. එතකොට එන්නේ ඒකට කියනවා නිර්වේදයේ පිනිස වූ එන්නේ හයිලයිට් කරගන්න ලකුණු කරගන්න නැත්නම් මේ හතර වෙන් කරගන්න අමාරුයි. මමත් සෑහෙන වෙලාවක් මේක බලලා තමයි මේ අවබෝධ කරගන්න උත්සාහ කරේ. ඒ පළවෙනි යුග මේකට කියනවා නිර්වේදයේ පිනිස වූ ප්‍රතිවේදයේ පිනිස නොවූ ප්‍රඥාව. දැක්කද? එතකොට නිර්වේදයේ පිනිස කියන එකෙන් අදහස් කරන්නේ අර කාමයේ පහ වූ රාග. අර ඒක තමයි නිර්වේදය. ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව කලකිරලා තියෙන්නේ මොනවද? කාමයට එක්ක. හැබැයි ප්‍රතිවේදයේ පිනිස නොවූ ප්‍රඥාව. ඇයි? මෙතන උඩින් කියනවානේ අභිජ්ජා නො අභිඥා නො සත්‍ය කියලා. නො කියලා කියන්නේ නැති කියන වගේ. එතකොට පළවෙනි වචනේ තම ප්‍රඥාව තමයි නිර්වේදයේ පිනිස වූ හැබැයි ප්‍රතිවේදයේ පිනිස නොවූ ප්‍රඥාව.
ඔන්න එක පළවෙනි එක අන්ඩර්ලයින් කරගන්න ලකුණු කරගන්න. ඊළඟට දෙවෙනියට කියනවා තව ප්‍රඥාවක් තියෙනවලු කාමයේ පහ වූ රාග ඇත්තේ. අන්න එතන කාමයේ පහ වූ රාග ඇත්තේ අර අගේම තමයි අවිජ්ජාවන් ප්‍රතිවේද කෙරේ. ඔන්න නිර්වාණය ප්‍රතිවේද කරනවලු. නොද සත්‍යම් ප්‍රතිවේද කෙරේ. සත්‍ය ප්‍රතිවේද කෙරෙන්නේ නැහැලු. හැබැයි අවිඥාව ප්‍රතිවේද කරනවා. එතන ප්‍රධාන තැන දීලා තියෙන නිර්වාණයට අවිඥාව කියන වචනේ. එතකොට එතන බලන්න එතන තියෙනවා ප්‍රතිවේදය මෙතන තියෙන කාමයේ පහ වූ රාග ඇත්තේ. ඊළඟට මෙතන කියනවා ප්‍රතිවේද දෙවෙනිකේදී කියනවා ඒ අවිජ්ජාවන් ප්‍රතිවේද කරා කියලා කියන නිසා එතන කියනවා ඒ දෙවෙනිකේදී ප්‍රතිවේදේ පිනිස වූ නිර්වේදේ පිනිස නොවු. එතකොට මෙතන අපිට ගන්න වෙන්නේ ප්‍රතිවේදේ පිනිස වූ කියන එක ගන්න වෙන්නේ අර අවිජ්ජාවන් ප්‍රතිවේද කරේ කියලා කියපු නිසා ප්‍රතිවේදේ පිනිස වෙනවා ඒ ප්‍රඥාව. හැබැයි නිර්වේදේ අර අවබෝධයෙන් කලකිරීම පිනිස හේතු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ දෙවෙනි යුගලේ මේ ඒ අර අපි ගන්න ප්‍රඥාවේ දෙවෙනි ප්‍රඥාව හතරෙන්. තුන්වෙනි එකේ කියනවා සතර මාර්ගයේ ප්‍රඥාව. සතර මාර්ගයේ ප්‍රඥාව ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගවලදී ලැබෙන ප්‍රඥාව නිර්වේදයේ පිනිසත් ප්‍රතිවේදයේ පිනිසත් දෙකට සදහම වේ. ඒ කියන්නේ සතර මාර්ගයේ ප්‍රඥාව අවබෝධයෙන් කලකිරීම පිනිසත් හේතු වෙනවා. ප්‍රතිවේදයේ පිනිස කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කර ගැනීම පිනිසත් හේතු වෙනවා කියන එක තමයි ඒ තුන්වෙනි කෙරි කියන්නේ. හතරවෙනිට කියනවා අවශේෂ ප්‍රඥාව. ඒ කියන්නේ අර උඩ තුනට නොවැටිච්ච අවශේෂ ඉතුරු වෙච්ච ශේෂ වෙච්ච ප්‍රඥාවට කියනවා නොම නිර්වේද නොද ප්‍රතිවේද. ඒක නිර්වේදයේ පිණිස ඒ කියන්නේ අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. ප්‍රතිවේදයේ පිණිස හේතු වෙන්නේ නැහැ. ප්‍රතිවේද කියලා කියන්නේ ඵල සාක්ෂාත් කර ගැනීම පිණිසත් හේතු වෙන්නේ නැහැ කියලා. ඔන්න එතනින් ඒ අපි දෙවෙනි යුගලේ හතරවෙනි අවසන් කරා. ඊළඟට එනවා හානභාගීය ප්‍රඥා. එතන තියෙනවා හතරක්. ඒකට අපි කියනවා හානභාගීය ප්‍රඥා. ඊට පස්සේ කියනවා ස්ථಿತಿ භාගී ප්‍රඥා, විශේෂ භාගී ප්‍රඥා, නිර්වේද භාගී ප්‍රඥා කියලා. මතක තියාගන්න ඒ හතර හානභාගී කියලා කියන්නේ හාන කියලා කියන්නේ හානියටපත් වෙන. ඒ කියන්නේ බස්මකට පහතට වැටෙන. ස්ථಿತಿ කියලා කියන්නේ ඒක පහළට වැටෙන්නෙත් නැහැ, ඉහළට යන්නෙත් නැහැ. ඒ තියෙන තත්වෙම ඉන්නවා. ස්ථಿತಿ. ඒ තියෙන තත්වෙම රැකිලා ඉන්නවා. උඩට යන්නෙත් නැහැ, පල්ලයට යන්නෙත් නැහැ. ඊළඟට විශේෂ භාගී කියලා කියන්නේ ඒක තියෙන තත්ත්වයට උඩට යනවා. දැන් ඉන්න තත්ත්වයට උඩට යනවා විශේෂ භාගී. නිර්වේද භාගී කියලා කියන්නේ මෙතන නිර්වේදය කියලා කියන්නේ නිවන. නිවන සඳහාම උපයෝගී කරගන්නා වූ ප්‍රඥාව. අපි දැන් මේක විස්තරව බලමු. හානි භාගී ප්‍රඥාව. හානි භාගී ප්‍රඥාව කවදද යත් ඔන්න දැන් මෙතන අරන් තියෙන අර ධානය සිත් එක්ක අරගෙන තියෙන්නේ. දැන් අපි හිතා ගන්න දැන් හොඳට මතක් කරගන්න අපි ඉගෙනගෙන තියෙනවානේ ප්‍රථම ධානය, ද්විතිය ධානය එහෙම කියලා. දැන් මෙතන බලන්න හානි භාගී ප්‍රඥාව කොහොමද ප්‍රථම ධානයේදී ලැබපු කෙනෙක්ට බලපාන්නේ කියලා යම්කිසි පුද්ගලෙක් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. අපි කියමු යෝගාවචරයක් කියනවා ප්‍රථම ධානය ලැබලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත ධානාංග පහක් එක්ක ප්‍රථම ධානය ලැබලා ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයාට කාම සහගත සංඥා මානසිකාරයන් එනවලු. දැන් මේ පුද්ගලයා ඔහොම ඉන්නකොට ධානය ලැබලා ඉන්නකොට අපි දන්නවනේ ධානය ලැබුවා ඊළඟට ධානය ලැබලා ඒ ලැබෙන එක මොහොතයි ඊළඟ මොහොත අපි ඒ සමාපජ්ජන අපි ඒකට සමාපත්තියට වදින්න ඕනේ. සමාපත්තියට වදින පස්සේ තමයි ධානය අපි ඉන්නවා කියන සමාපatti වෙලා ඉන්නවා කියලා කියන්නේ. හැබැයි ඔය ධානයේ ඉන්න පුද්ගලයාට කාම සංකල්පන ඒ කියන්නේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා නේ ඉන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන ඔය ඔක්කොම පහම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තියෙන අනුසය වශයෙන් ඉන්නවනේ. එතකොට ඒ ඉන්න පුද්ගලයාට කාම සහගත සංඥාවක් ඔන්න මතක් වෙනවා. අපි කියන්නේ දැහන් බින්දිනවා කියලා කියන්නේ. එතකොට ඒ කාම සහගත සංඥාව මානසිකාරයේ වෙනකොට මොකද වෙන්නේ? අර ඒක හාන භාගී ප්‍රඥාවක් වෙනවා. අර එයාගේ ප්‍රථම ධානය හිටපෙක් කෙනාට ඒක අහිත කර. එයාව එතන ඉන්න තත්ත්වෙන් පල්ලෙහාට ඇද දමනවා. ඒ මොකක් නිසාද? අර කාම සහගත මානසික සංඥා මානසිකාරය නිසා. ඊළඟට ස්ථಿತಿ භාගී කියලා කියන්නේ ඒ පුද්ගලයාට තදානුරූපව මිත්‍යා සතිය සිටීනම් සිටි භාගීය වේ. ඊළඟට අවිතක්ක ද්විතීය ධානය සහගත වූ සංඥා මානසිකාරයෙන් පෙළෙත් නම් එන්න දැන් ඔන්න ස්ථಿತಿ භාගී කියලා කියන්නේ අර ඒ தත්වෙම තදානුරූප වූ මිත්‍යා
ස්මති සිටි නම් ඒ අදහසේම ඉන්නවා නම් ඒකේ වෙනසක් නැහැ. උඩට යන්නෙත් නැහැ, පල්ලහැට යන්නෙත් නැහැ. පළවෙනි කෙනා පළවෙනිට කිව්වේ හාන භාගී නම් වෙන්නේ කාම සංකල්පයක් ආව පල්ලහැට යනවා. සිටි භාගීකේ ඒ ලෙවල් එකේ ඉන්නවා ප්‍රථම ධානය ලැබුවෙක් කෙනා. ඊළඟට එයා අවිතක්ක ද්විතීය ධානය. දැන් ඔන්න අර අපි දන්නා පංචක ණය ක්‍රමයට අනුව විතරකේ අයින් වෙන්න ඕනේ. ඊළඟ විතරක විතරක් අයින් වෙලා එයාට ලැබෙනවා ද්විතීය ධානය. එතකොට ඒ අවිතක්ක ද්විතීය ධානය සහගත වූ සංඥා මානසිකාරය පෙළෙත් නම් විශේෂ භාගිනී ප්‍රඥාවේ. අන්න දැක්කද? දැන් මේ ප්‍රථම ධානය හිට පුද්ගලයා පංචක ණය ක්‍රමයට අනුව ද්විතීය ධානය යනකොට එයාගේ අයින් වෙන්නේ විතක්ක කියන ධානාංගය විතරයි. එතකොට එයා අර දෙවනි එකට යන්න නම් ඒක විශේෂ වංකවන්නේ ඉහළට යනවා. ඒක නිසා ඒ ප්‍රථම ධානය කෙනාගේ විශේෂ භාගිනී ප්‍රඥාව තමයි අර ද්විතීය අවිතක්කේ විතරකේ නැති වෙන එක. ඊළඟට නිර්වේද සංඛ්‍යාත විදර්ශනා සහගත ඒ ප්‍රථම ධානයේ ඉන්න කෙනාටම නිවන සංඛ්‍යාත නිර්වේද කියලා කියන්නේ නිවන සංඛ්‍යාත විදර්ශනා සහගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මානසිකාරය. ඒ කියන්නේ නිවන් පසක් කරගෙන පිණිස මොනවා හරි සංඥා මානසිකාර පහළ වෙනවා නම් ඒකට කියනවා නිබ්බේද භාගී ප්‍රඥාවයි කියලා. ඔය දැන් අපි කතා කරේ හාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගී කියලා අපි හතරක් ආකාරයට කතා කරේ ප්‍රථම ධානය ලැබපු කෙනෙක් ගැන. ඊළඟට ඒකම ද්විතීය ධානය ලැබු කෙනෙක්ට කොහොමද වෙන්නේ කියලා ඔන්න ඊළඟ පෙළේ මේ පෙරක විස්තර කරලා තියෙනවා. ද්විතීය ධානය ලැබු කෙනෙක්ට විතර්ක සහගත වූ සංඥා මානසිකාරය පෙළෙත් නැහැ. ඔන්න බලන්න. දැන් එයා ඇත්තටම විතර්කේ නැති කරලා තමයි ඉන්නේ. ද්විතීය ධානයට ලැබපු එක්කෙනාට තියෙන්නේ විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ටික විතරයි. හැබැයි එයාට ආයි විතර්කයෙන් හදනවා. විතර්කයෙන් හදනවා. මේ බලන්න ද්විතීයෙන් ලාභී විතර්ක සහගත වූ සංඥා මානසිකාරය ආයි එවිලා යා පෙළනවා. අර කලින් කෙනාගේ කාමයේ ඇවිල්ලා පෙළනවා වගේ යාගේ පෙළනවා විතර්කය ඇවිල්ලා. එතකොට එයා මොකද වෙන්නේ? එතනින් ද්විතීය ධානයෙන් එයා පල්ලහැට වැටෙනවා. ඒ නිසා තමයි ඒක අර එයාගේ විතර්ක සහගත සංඥා මානසිකාරය හාන භාගී ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට තදානුරූප වූ ස්මතිය සිටිනම් සිටි භාගයේ ඒ ලෙවල් එකේම ඉන්නවා නම් වෙනසක් නැතුව උඩට යන්නෙත් නැහැ, පල්ලහැට යන්නෙත් නැහැ, පිරිහීමකුත් නැහැ, වැඩිමකුත් නැහැ. ඒකට කියනවා සිටි භාගී ප්‍රඥාව කියලා. ඊළඟට උපේක්ෂාගත සංඥා මානසිකාර පෙළෙත් නම් අන්න දැන් එයා ඒ ද්විතීය ධානයේ ඉන්න එක්කිනාට උපේක්ෂා සහගත සංඥා මානසිකාරය ඇවිල්ලා යාව පෙළනවා. යාව පෙළනවා කියන්නේ ඒ ඇවිල්ලා නිකන් එයාට ඒ සංඥා මානසිකතාව වැඩිම පහළ වෙන්නේ. එතකොට ඒක විශේෂ භාගය. ඈ උඩට යන්න හදන්නේ. ඊළඟට ඒ පුද්ගලයාටම නිර්වේද සහගත වූ විරාගයෙන් යුක්ත වූ ඒ කියන්නේ නිවන අරමුණු කරපු සංඥා මානසිකාර පහළ වෙනවා නම් ඒකට කියනවා නිබ්බේද භාගී ප්‍රඥායි කියලා. ඔය විදිහටම තෘතිය ධානලාභීන්ට ඔය විදිහටම ඒක අපි කියව ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න චතුර්ථ ධානලාභීන්ටත් ඒ විදිහටමයි වෙන්නේ. අර තමන් ඉන්න තැනට වඩා පල්ලෙහා ලෙවල් එකට වැටෙනවා වගේ වෙනවා නම් හාන භාගීයයි ඒ ලෙවල් එකේම නම් ස්ථಿತಿ භාගීයයි ඊට වඩා ඉහළ තැනකට යන්න නම් විශේෂ භාගීයයි නිවන අරමු කරන නිබ්බේද භාගයේ ඔය විදිහට ඒ හතර එනවා. මම ඊළඟ පිටුට යනවා 173 වෙනි පිටුව. ඒකේ තියෙනවා ඊළඟට අරූපාවචර. දැන් ආකාසඤ්ඤායතන ලාභී වූ ලම්කිසි පුද්ගලයෙක් දැන් ඔන්න රූපාවචර ඉවර කරලා ආකාසඤ්ඤායතන ලැබපු කෙනෙක් රූප සහගත වූ සංඥා මානසිකාරය පෙළෙත් නම් දැන් බලන්නකෝ ආකාසඤ්ඤායතනට යන්නේ රූපේ කෙරෙහි කලකිරිලා. රූප එපා කියලා රූපේ දොස් දැකලා තමයි අරූපාවචරනේ. ඒ ආකාසඤ්ඤ ඒ අරූපාවචර කියන්නේ ඒකනේ අරූපය කියලා කියන්නේ. එතකොට එතනට ගියපු කෙනාට ආයි රූප දැන් ඔන්න එතනට ගිහලා ආයි මතක් වෙන රූප ගැන. මේ රූප සාගත සංඥා මානසිකාරය යව පෙළනවලු. දැන් මොකද වෙන්නේ? එයාට ඒක හාන භාගී ප්‍රඥාවක් වෙනවා. ඊළඟට ඒ ලෙවල් එකේම ඉන්නවනම් සිති භාගීයයි. එයාට එතනින් උඩහට ආකාසඤ්ඤතර වඩා උසස් විඥානං ඡායතනෙ. එතකොට විඥානාන්තයන්ට පිළිබඳ සංඥා මානසිකාරය එයාව පෙළනවා නම් එයා ඔන්න ඒක එයාගේ විශේෂ භාගීය ප්‍රඥාවයි. ඊළඟට නිබ්බේද සහගත විරාගයෙන් යුත් සංඥා මානසිකාරය පෙළෙන එක නිබ්බේද භාගී ප්‍රඥාව. දැක්කද? අර විදිහට තමයි. තමන් ඉන්න තැනට පල්ලහැට වැටෙනවා නම් ඒක හාන භාගීයයි, ඒ ලෙවල් එකේ නම් ස්ථಿತಿ භාගීයයි, ඉහළට යනවා නම් විශේෂ භාගීයයි, නිවන පිණිස අනුකූල සංඥා මානසිකාර පහළ වෙනවා නම් නිබ්බේද භාගී. ඕන්න ඉතින් ওই විදිහටම ආකාසඤ්ඤතන ලාභී ගැන කිව්වා. විඤ්ඤායතන ලාභීන් ගැන කියලා තියෙනවා. ආකින්චායතන ලාභීන් ගැන කියලා තියෙනවා. නේව සංඥා ගැන කියලා නැහැ. මොකද හේතුව ඒක එතනින් එහාට නේව සංඥා එක්කිනට විශේෂ භාගී කියන්න බෑනේ. ඇයි හේතුව නේව සංඥාට වඩා ඉහළ එකක් නැති නිසා වෙන්න ඕනේ. එයා ගැන සඳහන් කරලා නැහැ. හරි. ඔතනින් අපි අතට ඉවර කරා. අර ඒ හාන භාගයේ ස්ථಿತಿ භාගයේ විශේෂ භාගයේ නිබ්බේද භාගයේ හතර යුගලයේ හතර කරුණු ප්‍රඥාව. ඊළඟට එනවා පටිසම්භිදා. ඊළඟ හතර. සතර පටිසම්භිදා. අපි පටිසම්භිදා කියලා කියනවා නැත්නම්
කියන්නේ ඔව් සංඥා නා ඇහෙන්නේ නෝනා සර් අහන්නකො නේව ප්‍රශ්නේ සංඥා නා සංඥා ආයතන කියන එකත් අකිඤ්ඤායතනෙ තුන්වෙනි නේව සංඥා නා සංඥා ආයතන කියන එක ඔව් ඔය අකිඤ්ඤායතන කියන ඡේදයේ තුන්වෙනි පේළියේ තියෙනවා. තියෙනවද ඒක ඒක තියෙනවද නේව ඒක සංඥා නා සංඥා ආයතන දැන් සංඥා එන විශේෂ අකිඤ්ඤායතන කියන ඡේදයේ තුන්වෙනි පේළියේ ඉඳලා තියෙනවා. නෑ නෝනා නෑ ඒක නෑ වැරදි එහෙම නෙමෙයි නෝනා එතන තියෙන්නේ නෝනා එතන කියන්නේ ආකින්චායතනේ ලැබපු කෙනාට හරිද එයාට විඥානාංචයනතන කියන ඊට පල්ලහ එකක් නේ එතකොට එයාට විඥානාංචයන සහගත සංඥා මනසිකාරය හාන භාගීය හරිද ඊළඟට ආකින්චන් දෙකන ඒ ලෙවල් එකෙම ඉන්නවා නම් ඒක ස්ථಿತಿ භාගීය එයාට නේව සංඥානාසන සහගත සංඥා නම් ඒක විශේෂ භාගය කියලා එතන කියන්නේ නේව සංඥා ලැබපු කෙනෙක් ගැන නෙමෙයි එතන කියන්නේ එතන කියන්නේ ආකින්චන් ලැබපු කෙනාට නේව සංඥා පිළිබඳ සංඥා මනසිකාරය පහළ වෙන නම් ඒක විශේෂ භාගණියයි. පැහැදිලිද? එන්න කියවලා බලන්න නැත. ඒ එතන කියන්නේ ඒ ආකින්චානාද්‍ය කියන තුන්වෙනි අරූප්‍ය ධානය ලැබපු කෙනාට හතරවෙනි අරූප ධානය එයාට විශේෂ භාගණියයි. හරි ඒක පැහැදිලි කරගන්න. නැවත කියවත ඔබතුමීට තේරෙයි. මෙතන නේව සංඥා ගැන ලාභී ගැන කතා කරලා නැහැ. හරි. ඊළඟට අපි යනවා ඊළඟ එකට සතර පටිසම්භිදා. සතර පටිසම්භිදා අපි නම් ඉගෙන ගත්තා පටිසම්භිදා විභංගයේදී අපේ විද්‍යාරත් ගුරුපියන් වහන්සේ ඉගෙනුවා අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියලා පටිසම්භිදා එහෙම නැත්නම් අපි කියන සිව් පිලිසිබියා කියලාත් කියනවා. ඒතර තවත් අපි මේකට කියනවා මේ අපේ ඉගෙනගෙන තියෙනවා මේ ත්‍රිපිටකයේ අභිධර්ම විසූත්‍ර විනය. ඔය තුනෙන් අභිධර්ම පිටකය හොඳින්ම හදාරපු ගැඹුරෙන්ම හදාරපු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනකොට ඒක කියලා තියෙනවා ඒ රහතන් වහන්සේ සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ මේ අර්ථ කියලා කියන්නේ අර්ථයේ ප්‍රවේදගත ඥානෙ. ධර්මය කියලා කියන්නේ ධර්මයේ ප්‍රවේදගත ඥානෙ. නිරුක්ති කියලා කියන්නේ අර්ථය සහ ධර්මයේ ශබ්දයේ නිරුක්ති ඒ ප්‍රවේදගත ඥානෙ. පටිභාන කියලා කියන්නේ ආර්ථ ධම්ම නිරුක්ති කියන ඔය තුන්ගොල්ලේම ඥානෙ. එහෙන් බැලුවාම ආයි මෙතන පැහැදිලි කරලා තිනවා අර්ථය කියලා කියන්නේ හේතු ඵලයේ ඥානය. ඊළඟට ධර්මය කියලා කියන්නේ ධර්මයේ හේතු ඥානය. හේතු ඵලය තමයි අර්ථය, හේතුව තමයි ධර්මඥ. ධර්ම පටිසම්භිදාව. ස්වභාව නිරුක්තියේ ඥානය නිරුක්ති පටිසම්භිදාවයි. ඥානයන්ගේ ඥානය ප්‍රතිසපටිසම්පටි. එතකොට මේ හතර දෙනා ගැන සඳහන් වෙලා තියෙනවා මේ ප්‍රඥා මේ ඥාන විභංගයේ යටතේ හතරවෙනි කොටසවල මේ සතර මං හිතන්නේ පටිසම්භිදා විභංගය කරනකොට මේ ගැන හොඳ අවබෝධයක් ඔබතුමන්ලට ලැබෙන්න ඇති. ඊළඟට යනවා සතර ප්‍රතිපදා. සතර ප්‍රතිපදා අපි දන්නවා මේකත් අපි ඉගෙනගෙන තියෙනවා අපි ඉගෙන ගද්දී අපේ ධම්මසංගණි ප්‍රකරණයේදී අපි දන්නවා අපේ කියන්නේ රූප ධානය ලබන විට ඒ වගේම මාර්ගඵල ලබන විටත් අපි වඩන ප්‍රතිපදාවල් හතර ආකාර වෙනවා. ඒ හතර ආකාර කොහොමද? දුක්ඛ ප්‍රතිපදා දෙකක් තියෙනවා. ඊළඟට ඒ දුක්ඛ ප්‍රතිපදාවලදී එකක් දුක්ඛ ප්‍රතිපදා වෙලා දන්දා බිජ්ජා වෙනවා. අනිත් එක දුක්ඛ ප්‍රතිපදා වෙලා කිප්ප බිජ්ජා වෙනවා. ආයි තියෙන සුඛ කියලා කියන්නේ සුඛ වූ ප්‍රතිපදාව. සුඛ ප්‍රතිපදාවෙන් දන්දා බිජ්ජාත් වෙනවා කිප්ප බිජ්ජාත් වෙනවා. ඒ හතර ආකාර අපි බලමු මොනවද කියලා. දුක්ඛ ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ භාවනා වඩන මේ යෝගාවචරයට ඒ ප්‍රතිපදාව කියලා කියන්නේ අපි වඩන මාර්ගය ප්‍රතිපත්තිය. එතකොට දුකින් දැන් මේ දුක්ඛ ප්‍රතිපදාව කියන්නේ දුකින් තමයි ලෝකෝත්තර සමාධිය උපදවන්න තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා ඔය පෙර සංසාරේදී සමාධි භාවනාව වඩපු නැති අයට ලේසියෙන් හිත සමාධිගත වෙන්නේ. ඒගොල්ලෝ හරියට උත්සාහ කරන්නේ අපි කියනවා ඒගොල්ලන්ගේ ටිකක් තෘෂ්ණා අධික චරිත කියලා. තෘෂ්ණා අධික චරිතවලට මේ සමාධිය මොකද තෘෂ්ණාව ඔය කාමච්ඡන්දය කියන එක හරිම මේ ඒකාග්‍රතාවයට හරි මේ විරුද්ධයිලු. ඔය කාමයේ රාගයේ වැඩි අයට සමාධිය වඩන්න හරි අමාරුයි. ඉතින් දුකින් ආයාසයෙන් තමයි සමාධිය තේරෙන්නේ යට තියෙන දුක්ඛ ප්‍රතිපදාව. ඊළඟට ලැසි කියලා කියන්නේ බොහොම ඒක ඒ ලැසි කියලා කියන්නේ අපි කිව්වොත් ශීඝ්‍ර කියන වචනේ අපි දන්නවනේ. ශීඝ්‍රගාමී කියන එක දන්නවනේ. ලැසි කියන්නේ ඒක අනිත් විරුද්ධ වචනේ. ලැසි කියන්නේ බොහොම නිකන් නැලවිල්ල යනවා වගේ නිකන් නැත්නම් මේ ශීඝ්‍ර නැහැ. හිමින් තමයි එන්නේ. එතකොට දුක්ඛ ප්‍රතිපදාව කියලා කියන්නේ දුකින් ආයාසයෙන් ඒ පුද්ගලයාගේ ප්‍රතිපත්තිය
පෙර සංසාරේ වඩලා නැති නිසා එයාට ලෝකෝත්තර සමාධිය උපදවන්නේ බොහොම දුකින්. ආයාසයක් ලොකු වෙහසක් ගන්න ඕනේ. ඊළඟට ලැසිව කියලා කියන්නේ ලෝකෝත්තර සමාධිය එන්නේ ලැසිව. හිමින් එන්නේ. ඒක තමයි දන්දා අභිජ්ජා කියලා කියන්නේ. අභිඥාව කියලා කියන්නේ මෙතනදී ඒ මාර්ග මේ ඵලයට. ඒ කියන්නේ මාර්ග ඥානයට. එහෙම කිව්වොත් ඒක මාර්ග ඥානය කියලා. නිර්වාණය ලබන ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ. ඒතර ඒ ලෝකෝත්තර මාර්ගඵල ලබනද ඒක ලැසිව ළමයි ලැබෙන්නේ. එයාට දුක්ඛ ප්‍රතිපatti දන්දා එක්කෙනාට. ඒ පිළිබඳ තියෙන ප්‍රඥාව තමයි මෙන්න මෙතන මේ ඒ පිළිබඳ යම්කිසි ප්‍රඥාවක් අමෝහයක් සම්‍යක් දෘෂ්ටියක් වෙනවනම් ඒකට අපි කියනවා දුක්ඛ ප්‍රතිපදාති දන්දාවිජ්ජා ප්‍රඥාව කියලා. ඊළඟ දෙවෙනි එක දුක්ඛ ප්‍රතිපදාති කිප්පවිජ්ජා. කිප්පවිජ්ජා කියලා කියන ඔය මේකත් අපිට මෙහෙම ගන්න පුළුවන්. මතකයිනේ අපි ඉගෙන ගත්තා අර තික්ක ප්‍රඥාව සහ මන්ද ප්‍රඥාව කියලා. දැන් ඇත්තම කිව්වොත් මේ දෙන්නා මේ මන්ද ප්‍රඥා කියන එක කියනා මෙතන දන්දාවිජ්ජා කියන එක කෙනා ඇවිල්ලා මේ මෝඩ කෙනෙක් නෙමෙයි. එයාත් හොඳ ප්‍රඥාවන්තයෙක්. හැබැයි එයාට වඩා කිප්පවිජ්ජා කියන කෙනා හරි ස්මාර්ට්, හරි ෂාප්. එයා බොහොම තීක්ෂණ විදිහට, බොහොම ගැඹුරෙන් ඕනම දිහක් ගැඹුරෙන් විනිවිද දකින විදිහේ ප්‍රඥාවක් තියෙන කෙනෙක් තමයි කිප්ප ප්‍රඥා කියලා කියන්නේ. එතකොට මෙතන දුක්ඛ උපද කිප්පවිජ්ජා කියලා කියන්නේ එයාට තියෙන දුක්, හැබැයි එයාට තියෙන අර දුක් විදිහට තමයි දුකින් ආයාසෙන් තමයි සමාධිය උපදවන්නේ. හැබැයි එයාට නොලස්ව කියලා කියන්නේ ලැසි නැතුව, නොලස්ව කියලා කියන්නේ ඉක්මනටම එයාට ප්‍රතිවේද කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෝත්තර සමාධිය උපදවා ගන්න පුළුවන්. එයාට අභිජ්ජා උපදවා ගන්න පුළුවන් ඉක්මනට. ඒස තමයි කිප්පවිජ්ජා කියලා කියන්නේ. ඒ ආකාරයටම සුඛ ප්‍රතිපදා කියලා කියන්නේ තුන්වෙනි එක නිදුකින්. එයාට වැඩි අමාරුවක් නැහැ. සමහර අය ඉන්නවා භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් මන් දැන් අපිට අහලා තියෙනවා හරි ඉක්මනට සමාධිය වැඩෙනවා. වැඩි වෙලාවක් යන්නේ සමාධියෙන් නැගිටින්නත් පුළුවන්, ආවර්ජන කරන්න පුළුවන්, පංච ප්‍රතිශාවයට පත් කරගන්නත් පුළුවන්. නිදුකින් කිසිම effortless අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්න පුළුවන්. හැබැයි ඒ අයට ලැසිව තමයි. හැබැයි අර ප්‍රතිවේද කරන්නේ මාර්ගඵල ප්‍රතිවේද කරන්නේ අභිජ්ජාව ලබන්නේ ලැසිව. ඊළඟට ඕකේ හොඳම තමයි සුඛ ප්‍රතිපදා කිප්පවිජ්ජා. අපි කියන්නේ අපි දැන් ওই බණවලටත් එහෙම අපි අහන්නේ. අපි අහනවා නේද ධර්මාස්දේශන අවසානයේදී සුඛාය ප්‍රතිපදා කිප්පවිජ්ජාවෙන් අපිට නිවන් ලැබේවා කියලා. අන්න අපි උත්සාහ කරනවා නැත්නම් යන්නයි. අපිට පුළුවන් නම් සුඛාය ප්‍රතිපදා කියලා කියන්නේ කිසිම කරදරයක් නැතුව බොහොම සැනසෙල්ලෙන් බොහොම වැඩි දුකක් ගන්න නැතුව නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවාගෙන සුඛා ප්‍රතිපත්තියෙන් නොලස්ව කියලා කියන්නේ ලැසි වෙලා නිකන් හිමිහිට නැතුව ඉක්මන් කරලා ක්ෂණිකව කිප්පවිජ්ජා සමාධිගත වෙන්න පුළුවන් නම් ඒක තමයි හතරවෙනි එක. ඔන්න හතර ආකාරයට පැහැදිලි කරා. ඊළඟට තියෙන්නේ සතර ආලම්බණය. සතර ආලම්බණය කියන එක අපි දන්නවා. ඒකත් අපි ඉගෙනගෙන තියෙනවා. මතකද සොලක්ක ස්කන්ධේ අපි ඉගෙන ගත්තා. සොලක් ඔය මතක කරගෙන ධම්මසංගණි ප්‍රගණ අපි ඉගෙන ගත්තා. ඒ 16 16 හැදෙන්නේ හැමයි. ඒ කියන්නේ දැන් අර විදිහට කිප්පවිජ්ජ මේ මේ දුකයි ප්‍රතිපල ඒ හතර අරගෙන ඒ හතරෙත් ආයි ඒ හැම එකකම ආයි මේ හතර ආලම්බන වලින් වැඩි වෙනවා. පරිත්ත දැන් අපි ගත්තොත් පළවෙනි දුක්ඛා ප්‍රතිපදා දන්දබෙජ්ජා කියන එක අරගෙන ඒකයි පරිත්තාලම්බන ඊට පස්සේ පරිත්ත අප්‍රමාණාලම්බන අප්‍රමාණ පරිත්තාලම්බන අප්‍රමාණ අප්‍රමාණාලම්බන කියලා වඩනවා. ඕක තමයි සොලක් බලන්න මතක ඒ ධම්මසංගණි ප්‍රකරණය කරන. එතකොට සතර ආලම්බනය කියලා කියන්නේ ගන්න අරමුණ. ඒ අරමුණ පරිත්ත කියලා කියන්නේ දැන් පළවෙනි එක තමයි පරිත්ත සහ පරිත්තාලම්බන. දෙවෙනි එක පරිත්ත අප්‍රමාණාලම්බන. තුන්වෙනි එක අප්‍රමාණ පරිත්තාලම්බන. හතරවෙනි එක අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන. අපි දැන් බලක එක බලමු. පරිත්ත වූ පරිත්තාලම්බන කියලා කියන්නේ පරිත්ත කියලා කියන්නේ ඒ කියන්නේ මෙතන කැමැති කරගෙන නිකමලාභී වූ කැමැතිසේ ලබනවලු. හරි. කැමැතිසේ ලබනවා. පරිත්ත අරගෙන ඊළඟට කැමැතිසේ ලබන සුළු නොවු. පරිත්ත කියලා කියන්නේ කැමැතිසේ ලබන නොවු. නිකමලාභී කියලා කියන්නේ එතන කැමැතිසේ ලබන්නේ නැහැ. පරිත්ත සමාධියෝගේ අරමුණ අල්පව ස්පර්ශනය කරන්නේ. එතන අරමුණ ස්පර්ශ කරන්නේ අල්පව පොඩ්ඩයි පුංචි ප්‍රමාණයකට අල්පයි. එතකොට මතක තියාගන්න කැමැතිසේ නෙමේ සමාධිය අරගන්නෙත් කැමැතිසේ නෙමේ මේ ලබන්නේ නැහැත්තුව පරිත්ත ඊළඟට අරමුණ ගන්න පොඩ්ඩක් අල්පව ගන්න. ඒ පිළිබඳ ප්‍රඥාව තමයි පළවෙනි එකේ කියන්නේ. ඊළඟට පරිත්ත අප්‍රමාණ අර පීකට කියලා පොඩ්ඩක් බලමු. එතන කියන්නේ නික්කමලාභී නොවු අර විදියමයි. පරිත්තමනේ. එතන කැමැතිසේ නැතුව අරගත්ත සමාධිය අරමුණ විපුලව ඔන්න අර කලින් එකේ කියලා කිව්වේ පරිත්තාලම්බන කියලා කියන්නේ පොඩ්ඩයි අරමුණ අල්පව ගන්න පොඩි ප්‍රදේශයකට.
මේක අප්‍රමාණ අරමුණ විපුලව ස්පර්ශ කරන අරමුණ පරිත්තව අරගෙන කැමැතිසේ නැතුව අරගෙන විශාල ප්‍රමාණයකට විපුල කියලා කියන්නේ මහග්ගත කියනවා වගේ ලොකුවට විශාල ප්‍රදේශ ස්පර්ශ කරනවා නම් අපි ඒක කියන දෙවෙනි එක පරිත්ත වූ අප්‍රමාණ ලම්බන කියලා. ඊළඟට තුන්වෙනි එක අප්‍රමාණ වූ පරිත්තාලම්බන. ඒ කියන්නේ නිකලාම සමාධියේ අරමුණ. එතන කියලා කියන්නේ පැහැදිලි වෙන්නේ වෙන අපිට කැමැතිසේ අරමුණ අරගන්නවා. අප්‍රමාණව ගන්නවා. අරගෙන පරිත්තාලම්බන කියලා කියන්නේ අල්ප පුංචි ප්‍රදේශයකට තමයි පතුරවනවා. පරිත්තාලම්බන. ඊළඟට හතරවෙනි එකේ කියනවා අප්‍රමාණ වූ අප්‍රමාණ ලම්බන. එතන කැමැතිසේම ලබාගෙන අරමුණ විපුලව පවත්වනවා. කියන්නේ අරමුණ සමාධිය ගන්නෙත් කැමැතිසේ නිකලාම කියලා කියන එක තියෙනවා. උඩම තියෙන කැමැතිසේ ලබනවා කියලා එක ඒ කැමැතිසේ අරගෙන අරමුණ විපුලව බොහෝ ප්‍රදේශයට පතුරවනකට කියනවා අප්‍රමාණ ලම්බන කියලා. ඒ ආකාරයට සතර ආලම්බන වශයෙන් ඔන්න ඒකේ පිළිබඳ දැනගන්නව ඇති කරගන්න ප්‍රඥාවට කියනවා මෙතන මෙන්න මේ සතර ආලම්බන ප්‍රඥාව කියලා. ඊළඟට මාර්ග සමංගාහිදී යම් ඥානයක් වේද කියලා මෙතන කියනවා. දැන් මෙතන තියෙන තනිකරම මේ අපේ පටිච්ච සම්පදා අපි ඉගෙන ගත්ත කරුණු. අපි දන්නවා පටිච්ච සම්පදා අපි ඉගෙන ගත්තා මුලින්ම අවිද්‍යාවෙන් පටන් අරගෙන අවසන් කරන්නේ ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම මේ විදිහට යනවා. දැන් අපි දන්නවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම අයිති වෙනවා ඔය ජරා මරණ කොටසට. ජාතියෙන් ඉපදුනට පස්සේ අනිවාර්යයෙන්ම ජරා මරණත් එක්ක අනිත් ටික හැල් ටික එකතු වෙනවා. එතකොට 12 වෙනි අංගය තමයි ජරා මරණ කියන්නේ. එතකොට මෙතන කියන්නේ ජරා මරණ පිළිබඳ ඥානයක්. යම්කිසි පුද්ගලයෙක්ට ජරා මරණය පිළිබඳ යම්කිසි ඥානයක් තියෙනවා. ඊළඟට ජරා මරණයේ සමුදය ඥානය. ඒ කියන්නේ ජරා මරණය හටගන්නේ කුමක් නිසාද කියලා යම්කිසි ඥානයක් තියෙනවා. ජරා මරණේ නිරෝධය. ජරා මරණය නැති කරන්නේ කොහොමද කියලා ඥානයක් තියෙනවා නම් ජරා මරණේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ජරා මරණය නැති කරන ප්‍රතිපදාව කියලා ඥානයක් තියෙනවා නම් සමවෙන්න ඒකට ඒ තමයි පළවෙනිම ඒක අරගෙන තියෙන්නේ. ඊළඟට කියනවා ඕක ආපස්සට යනවා. දැන් ඔන්න පළවෙනි විගත ජරා මරණ. ජරා මරණ පිළිබඳ ඥානෙ, ජරා මරණ සමුදය ඥානෙ, ජරා මරණ නිරෝධය ඥානෙ, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානෙ. අර චතුරාර්ය සත්‍යම තමයි මෙතන තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ගලපලා අර ජරා මරණ වලට. ඊළඟට ආපස්සට යනවා. ජරා මරණ ඊට පස්සේ කියනවා ඊට පස්සේ කියනවා ජරා මරණේ යරබ යම් ප්‍රඥාවක් අමෝහයක් ධර්ම විජයක් සම්මිය දෘෂ්ටියක් අර ඒකම තමයි කියන්නේ. ආයි ජරා මරණේ ඥානය ඒක මෙතන ඉස්සර වෙන්නේ. ඊළඟට ඒ පුද්ගලයාටම ආයි දැන් අපි දන්නවා ජරා මරණ වලට ඉස්සලා තියෙන ಜಾති. එතකොට යම් කිසි පුද්ගලයාට ಜಾතිය පිළිබඳ මෙතන ಜಾති මේ තියෙන්නේ යම් ඥානයක් ಜಾති. එතන ಜಾතියත් ඒ විදිහට. අර මෙතන ඩොට් දාලා තියෙන්නේ එතන අපි පුරව ගන්න ඕනේ. එතනින් පැහැදිලි කරන්නේ අර විදිහටම හතර ආකාරයට වැඩෙනවා. ඒ කොහොමද? ජරා මරණ වලට හතරක් වෙනවා. ඊළඟට ಜಾතියටත් වෙන විදිහට. මොකද්ද? ಜಾතිය ඥානෙ, ಜಾතිය සමුදය ඥානෙ, ಜಾතිය නිරෝධේ ඥානෙ, ಜಾතිය නිරෝධ ගාමිනී ප්‍රතිපත්ති ඥානෙ. ඔන්න. අතන හතර. ඊළඟට ආයි භවයටත් ඒ විදිහටම එනවා. භවයේ ඥානෙ ඒ විදිහට ඩොට් තියෙන ටික අපි පුරව ගන්න ඕනේ. උපාදානයටත් වෙන ආපස්සට මේ යන්නේ පටිච්චසමුප්පාදය. තෘෂ්ණාවටත් 4යි. වේදනාවට 4යි. ස්පර්ශයට 4යි. ෂඩායතනට 4යි. නාම රූපයට 4යි. විඥාණයට 4යි. ඔය ආකාරයට විඥාණය දක්වා විඥාණය නෙමෙයි අත්‍තරම කිව්වොත් මේකේ අන්තිමට යනවා සංස්කාර දක්වා යනවා. සංස්කාර දක්වා මේක අන්තිමටම තියෙනවා සංස්කාර දක්වා. එතකොට ජරා මරණ වල ඉඳලා ආපස්සට යනවා අවිද්‍යාවෙන් පටන් ගන්න පටිච්චසමුප්පාදය. නමුත් අවිද්‍යාව නැතුව සංස්කාර දක්වා යනවා. ඒතර අන්තිමට තියෙන්නේ සංස්කාර ඥානය, සංස්කාර නිරෝධ ඥානය, සංස්කාර සමුදය ඥානය, සංස්කාර නිරෝධ ඥානය, සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඔන්න ඔය ආකාරයට හතරවෙනි ඥාන වස්තු ප්‍රකාශය මෙතනින් අවසන් කෙරෙනවා. ඊළඟට අපි එනවා දැන් අපි කලින් ඉගෙන ගත්තා මම ආයෙ සමරයිස් කරලා කියන්නම්. ඒක විදේන අපි ඉගෙන ගත්ත 78යි ද්විදේන 35 ගානේ තියෙනවා දෙක ගානේ 70ක් තියෙනවා ඔක්කොම ත්‍රිවිදේන 88 ගානේ 3 වැඩි කරාම 264ක් තියෙනවා චතුර්විදේන 21ක් අපි දැන් මේ දැන් කරපුවත් එක්ක එකතු කරාම 21ක් තියෙනවා ඔක්කොම 21ව 4ක් 84ක් තියෙනවා. දැන් අපි එනවා පංචවිදේන.
පංච විදින තියෙන දෙකයි. පංච විදින තියෙන දෙකයි. පංච විදින තියෙන මෙන්න මෙහෙමයි. 820 පංච විදින තියෙන 821 වෙනි පරිච්ඡේදය 177 වෙනි පිටුව. පංච විදින දෙකයි තියෙන්නේ. මේක තියෙනවා මෙන්න මෙහෙම. පංච විදින කියලා කියන්නේ මේ සම්‍යක් සමාධිය ගැනමයි කියන්නේ. එතන කියනවා මෙන්න මේ අපේ ධාන සම්බන්ධ කරලා මෙතන කියනවා ප්‍රීති ඔන්න පළවෙනි එක ප්‍රීති පරණතා සුඛ පරණතා චේතෝ පරණතා ආලෝක පරණතා පච්චේකන නිමිත්තා කියලා පහක් තියෙනවා. එතකොට මොකද්ද ප්‍රීති පරණතා කියලා කියන්නේ? ප්‍රීති පරණතා කියලා කියන්නේ ප්‍රථම ද්විතීය ධානයන්ගේ ප්‍රඥාව ප්‍රීති පරණතාවයි. ඇයි මොකද්ද ඒකෙන් පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ ප්‍රථම ද්විතීය කියන ධානවලදී තියෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ප්‍රථම එකේ තියෙනවා. ද්විතීය එකේ තියෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. එතන මෙතනින් පැහැදිලි කරන්නේ ප්‍රථම ද්විතීය කියන මේක මම හිතන අරගෙන ඇත්තේ චතුක්ක ක්‍රමයට. ඒ චතුක්ක ක්‍රමයට ගත්තාම ප්‍රථම එකේ තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ එක දානාංග 5යි. දෙවෙනි එකේ තියෙන විතක්ක විචාර අයින් කරලා චතුක්ක ණය ක්‍රමයට එතන තියෙන විතක්ක විචාර දෙකම අයින් කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට මෙතන කියන්නේ මේ ඒ ප්‍රථම ධානයයි ප්‍රථම ද්විතීය ධාන වඩපු අයට තියෙන ප්‍රඥාව ඒ ප්‍රීතිය සහිතව. එතන ප්‍රීතිය කියන අංගය සහිතව තියෙන නිසා ඒකට කියනවා ප්‍රථමයි ද්විතීය එකට ප්‍රීති පරණතා කියලා. ප්‍රීති පරණතා කියලා කියන්නේ නිකන් පතුරවනවා වගේ. පරණතා කියන වචනේ තියෙන නිකන් පතුරවනවා වගේ. ඒතර ප්‍රීතියත් එක්ක තමයි ඒ එකේ දෙකේ ධාන වල ඉන්නේ. ඊළඟට දෙවෙනි එක සුඛ පරණතා. සුඛ පරණතා කියලා කියන්නේ ධානයත්‍රය. ධානයත්‍රය කියලා කියන්නේ අර විතක් පළවෙනි ධානයයි දෙවෙනි ධානයයි අර තුන්වෙනි ධානයේ තියෙනනේ සුඛ ඒකාග්‍රතාව කියලා. එතකොට සුඛය කියන එක පළවෙනි ධානයේත් තියෙනවා, දෙකෙත් තියෙනවා, තුනෙත් තියෙනවා. ඒ නිසා ධානත්‍රය කියලා කියන්නේ ඒක. ධාන තුනක තියෙනවා සුඛ පරණතාව. ඒ ධාන තුනේම ඉන්නේ සුඛයත් එක්ක. සුඛය පතුරවමි. ඊළඟට චේතෝ පරණතාව කියලා කියන්නේ පරචිත්තේ ප්‍රඥාව. ඒ කියන්නේ අපි දන්නවා පරචිත්ත කියලා කියන්නේ පර කියන්නේ අණු. එතකොට චිත්තය කියලා කියන්නේ අණුගේ හිත. එතකොට ප්‍රතිචිත්තේ ප්‍රඥාව කියලා කියන්නේ අපි අවිජ්ජාවන් උපදාගෙන අපි තව කෙනෙකුගේ හදවත දිහා බලාගෙන ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන අර 16 ආකාර සිත් ලෝභ සිද්ද සදෝෂද වීත දෝෂද සරාගද විතරාගද කියලා ඒ බලන එකට කියනවා ඒ බලන පරචිත්තේ ප්‍රඥාවට පතුරවන එතන පතුරවනනේ ඒකට කියනවා චේතෝ පරණතා කියලා. ඊළඟට ආලෝක පරණතා කියලා කියන්නේ දිව්‍ය චක්කු ආලෝක පරණතාව. ඒ කියන්නේ දිව්‍ය චක්කු කියන එකට තව නමක් තමයි චුතුප්පපාත ඥානය කියලා කියන්නේ. දිව්‍ය චක්කු කියලා කියන්නේ දෙකම එකයි. එතකොට මේවා ලෞකික අවිඥා. එතන දිව්‍ය චක්කු කරනකොට ආලෝක යම්කිසි ආලෝකයක් පතුරවන්න ඕනේ. ඒකට තමයි මෙතන කියන්නේ දිව්‍ය චක්ක ආලෝක පරණතාව කියලා. පස්වෙනි එක ඒ සමාධියෙන් තමන් ඉන්න මොනවා හරි ප්‍රථම වේවා ද්විතීය වේවා ඒ සමාධියෙන් නැගී සිටින්නා වූ අපි කියලා කියන්නේ මේ උට්ටාන කියලා කියන්නේ සමාධියෙන් නැගී සිටිනවා කියලා. එතන උට්ටාන වෙලා ඊට පස්සේ කියනවානේ පච්චවෙක්කන කියලා. එතන මෙතන කියන්නේ ඒ උට්ටාන නැගී ඉඳලා ප්‍රතිවේක්ෂා කරනවා. ඒ කියන්නේ තමන් ඉඳලා සමාධියෙන් නැගී සිටිලා ඒ තමන් හිටපු සමාධිය ගැන ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන එකට සිහි කරන එකට කියනවා පච්චවෙක්කන නිමිත්ත කියලා. ඔන්න ඔයාකට ඔන්න පළවෙනි පස් ආකාරයකට ඔන්න මේ ඥාන විභාගය දක්වලා තියෙනවා. ඊළඟට දෙවෙනි කොටාසය තමයි පංච ඥානික වූ සම්‍යක් සමාධිය කියලා තියෙනවා. එතන කියන්නේ එතන පහ ලකුණු කරගන්න ඕන. මම පිළිවෙලට කියන්නම්. මේක ලකුණු කරගන්න නැත්නම් මේ පැටලෙනවා. පළවෙනි එක තමයි යම්කිසි පුද්ගලයෙක් අරහත් ඵල යම්කිසි ආර්ය පුද්ගලයෙක් අරහත් ඵල සමාධියේ ප්‍රත්‍යපන්න සුඛයත් ආයත සුඛයත් ඇත්තේ. දැන් යම්කිසි ආර්ය පුද්ගලයෙක්ට ප්‍රත්‍යපන්න සුඛයත් ආයත සුඛයත් වර්තමාන සුඛයත් ආයත සුඛ විපාකයත් ඇත්තේයි තමා කෙරේ ඥානය උපදී. ඔන්න පළවෙනි එක. ඒ ආර්ය පුද්ගලයාට තමා කෙරෙම ඥානයක් උපදිනවා. මට තියෙනවා කියලා ආයත සුඛ විපාක සහ පච්චුප්පන්න සුඛයක් කියලා ඒ යම්කිසි ඥානයක් උපදිනවා මට මේ සුඛය දැන් තියෙනවා කියලා. ඔන්න එක පළවෙනි එක. දෙවෙනි එක මේ සමාධිය ආර්යයි. ආර්ය කියන උතුම්. මේක නිරාමිසයි. නිරාමිස කියලා කියන්නේ අපි දන්නවා නිරාමිසකේ විරුද්ධ වචන තමයි සාමිස කියන්නේ. සාමිස කියලා කියන්නේ අපි පංචකාමයෙන් අල්ලා ගන්නවා. නිරාමිස කියලා කියන්නේ පංචකාමයෙන් නික්මෙනවා. නෛෂ්ක්‍රම්‍ය. එතකොට
දෙවෙනි එක මේ සමාධිය ආර්යයි. නිරාමිෂයි කියලා තමහ කෙරේ ඥානය උපදී. ඔන්න ඒක දෙවෙනි ඥානය. තුන්වෙනි එක මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවණලදයි. තමා කෙරේ ඥානය උපදී. ඔන්න තුන්වෙනි මේ ඔක්කොම මේ අතර මේ ඔක්කොම පහළ වෙන රහතන් වහන්සේලාට මේ සමාධිය මහා පුරුෂයන් කෙරේ තියෙන ඥානයක් කියලා තමා කෙරේ ඥානයක් උපදිනවා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක මේ සමාධිය ශාන්තයි, ප්‍රණීතයි, කෙලෙසුන් සංසිඳීමෙන් ලබන ලදයි, එකග බැවින් පැමිණෙන ලදයි කියලා සප්‍රයෝග සිතින් නිග්‍රහ කොට කෙලස් වරා පැමිණේ. ඒ කියන්නේ සප්‍රයෝග කියන්නේ සමා විසින් කරගත්තා වූ යම්කිසි ප්‍රයෝගය වලින් කෙලස් වලට නිග්‍රහ කරලා පැමිණ තමයි මම මේ ශාන්ත වූ ප්‍රණීත වූ සමාධියට මම පැමිණියේ කියලා ඔන්න ඥානයක් උපදිනවා. ඒක හතරවෙනි ඥානය. පස්වෙනි ඥානය මම මේ සමාධියට සිහි ඇතිව සමවදිමි. සිහි ඇතිව මෙතන මේ ආයති සුඛ විපාක කියනකට මෙන්න මෙහෙමයි අට කතාවේ කියලා තියෙන්නේ. ආයති සුඛ විපාකෝ ශාන්ත වූ සියුම් වූ ඵලසිත ප්‍රණීත වූ මිහිරි රූ උපදවයි. අන්න ඒ අදහස තමයි ඵල සමාපත්තියෙන් නැගිටීමෙන් සියලු ශරීර අනුගත වූ සැප ස්පර්ශ පොට්ටබ්බේ නිසා සුඛසාගත කාය විඥානයේ උපදී. මෙන්න මේක තමයි ආයති සුඛ විපාකෝ කියන්නේ. ශාන්ත වූ සියුම් වූ ඵලසිත ප්‍රණීත වූ මිහිරි රූ උපදවයි කියන කාරණේ තමයි පෙන්වු කරන්නේ අට කතාවේදී. හොඳයි සර්, බොහොම පිං සර්. අපිට ඒ වැඩිදුරටත් ඒක අට කතාව පරිශීලනය කළා අපිට පැහැදිලි කරන බොහොම පිං සර්. හොඳයි. ඊළඟට දැන් ඔන්න ඒතර පස් ආකාරයව දෙකයි තියෙන්නේ. ඔය අපි දැන් කියපු ඒ පළවෙනි පංචාංගික වූ සම්‍යක් සමාධියයි පංච ඥානික වූ සම්මා සමාධිය කියලා පස් ආකාරව දෙකයි. ඊළඟට අපි යනවා හය ආකාර. හය ආකාර තියෙන්නේ එකයි. හය ආකාරික අපි කවුරුත් දන්නවා. එතන තියෙන්නේ ඡය ආකාර කියලා කියන ෂඩ් අභිඥා. ෂඩ් අභිඥාවන් වල අපි දන්නවා අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා අභිඥා තියෙනවා අභිඥාවන් තියෙනවා. ඒවා විශේෂ හැකියාවන් අභිඥා කරන්න බෑ. මේ කියන්නේ මොනවද ඒකට කියන්නේ රූපාවචර අරූපාවචර සමාපatti උපදවා ගන්නම ඕනේ. අෂ්ට සමාපatti ලාභීන්ට තමයි අභිඥාවන් කරන්න පුළුවන්. සමාධි නැතුව කරන්න බෑ ඒක. හොඳට සමාධිය වඩන්න ඕනේ. මේක අභිඥාන් පහල කරගන්න එක සෑහෙන්න අමාරු දෙයක්. ඉතින් ඒ වගේම මේ ලෞකික අභිඥා කියනවා මතක තියාගන්න ඕනේ. බුදුදහමේ විතර නෙමෙයි බුදුදහමෙන් පිට බාහිර ශාසනයන් වලත් තියෙනවා ලෞකික අභිඥා. නමුත් අන්තිමම එක මේ හයෙන් හයවෙනි එක හයෙන් පහක් ලෞකිකයි. හයවෙනි එක එකට අපි කියනවා ආසවක්ෂය ඥානය කියලා. ඒක විතරයි ලෝකෝත්තර වෙන්නේ. ඒක ඒ ඥානය ලබා ගන්න අනිවාර්යෙන් විදර්ශනා භාවනා වඩන්නත් ඕනේ. තථාගතයන් වහන්සේ කෙනෙක් හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් නමකගෙන් ශ්‍රී සත්‍ය ධර්මයේ අහලා විදර්ශනා වඩලා මිසක් ඒ ආසවක්ෂය කියලා කියන්නේ කෙලෙසුන් නැති කිරීම. ඒ ආසවක්ෂය ඥාන අභිඥාව ලබා ගන්න බෑ. ඒතර අභිඥා හය මොනවද? පළවෙනි එක ඊද්දි විද ඥානය, දෙවෙනි එක ශෝත ධාතු විසුද්ධියේ ඥානය, තුන්වෙනි එක පරචිත්තේ ඥානය, හතරවෙනි එක පුබ්බේ නිවාස ඥානය, පස්වෙනි එක සත්වයන්ගේ චතුප්පත්තිය ඥානය. ඒ ඔක්කොම ලෞකිකයි. ආසවක්ඛ්‍ය ඥානය කියලා කියන්නේ හයවෙනි එක. එතකොට ෂඩ් අභිඥාවන් ගැනදී අපි දැකලා තියෙනවා අර මං කලින් කිව්වා වගේ පටිසම්භිදා ගැන කිව්වා වගේම ත්‍රිපිටක ධර්මයේ යම් කිසි ආර්ය පුද්ගලෙක් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා නම් සූත්‍ර පිටකේ හොඳට සූත්‍ර පිටකේ අධ්‍යයනය කරලා ඒ පුද්ගලයා රහතන් වහන්සේ කෙනෙක් නම වෙනකොට ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් නමට පත් වෙනවා කියලා තමයි ත්‍රිපිටක පොතේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් මතක තියාගන්න. එතන ෂඩ් අභිඥාවල 이르දි විද ඥානය කියලා කියන්නේ එක එක 이르දි පෑමී හැකියාව. අපි දන්නවනේ අර චූලපන්තක මහරහතන් වහන්සේ වගේ එක්කෙනෙක් පුට වගේ ඉඳගෙන ඒ වගේ තව 100ක් වගේ නමන්න පුළුවන් 1000 කෙනෙක් නවන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ඔය දේවදත්ත හාමුදුරුවෝ කරා වගේ එක එක මේ මොනවද දෙකට කියන්නේ දැන් අර පොඩි නයි පැටියෙක් හරි පුංචි කුමාරයෙක් තමන්ගේ ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. දෙවි කෙනෙක්ගේ දැන් මනුෂ්‍ය ශරීරයේ ඉන්න කෙනෙක්ට මේ තමන්ගේ ස්වරූපය දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. නයෙක් හැටියට වෙන්න පුළුවන්. එක සතෙක් හැටියට වෙන්න පුළුවන්. ඒ විදිහට 이르දි වෙන්න පුළුවන්. ඊළඟට ඔය අහසෙන් යන එක ඊළඟට පොළොවේ වතුර එහෙම නැත්නම් අපි කියමු අහසේ පොළවක් මවලා ඒ පොළවේ ඇවිදගෙන යන්න පුළුවන්. ඉරියව් පවත්වන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. ওই විදිහට নানা ප්‍රකාර 이르දි පාන්න පුළුවන්. අපි දන්නවා ඔය කසින භාවනාව අනිවාර්යයෙන්ම අවශ්‍ය. මේ කසින භාවනාවල තමයි මේක ලොකු පිටුවහලක් ලැබෙන්නේ. ඉතින් ඒ
이ර්ධි විද ඥානය කියන්නේ ඒ අභිඥාවට. ශෝත ධාතු කියලා කියන්නේ දිව්‍ය අපි මේකට කියනවා දිව්‍ය සෝත කියලාත් කියනවා. දිව්‍ය සෝත කියලා කියන්නේ දිව කන. දැන් දිව කන කියලා කියන්නේ දැන් අපි දන්නවා අපේ කනට අපිට අහින්න පුළුවන් බොහොම ශබ්ද ප්‍රමාණය සීමා සහිතයි. නමුත් මේ අභිඥාව ලැබපු කෙනාට මේ අපේ මනුස්ස ලෝකයේ ඉඳගෙනත් ඈත වෙන දෙයක් අහන්න පුළුවන්. ඒ වගේම ඒ පුද්ගලයාට ඒ උතුමාට පුළුවන් ආයි මෙහි ඉඳගෙන දිව්‍ය ලෝකේ කතා වෙනවා අහන්නත් පුළුවන්. අන්න ওই විදිහට දිව්‍ය කනක්. ඒ කන නිකන් මේ අපේ කන වගේ නෙමෙයි. ඒ කන Tamanට හැබැයි ඉතින් ඒක එකපාර කරන්න බෑ. ඒ අර ඒ සමාපත්තියට වැඩිලා සතරවෙනි ධානයට ගිහිල්ලා පාදක ධානය කරලා ඒ අර ඒ පතුරවලා වගේ ක්‍රියා කීපයක් කරලා තමයි ඒ දිව්‍ය කන ලබාගෙන ඒ ශබ්දය අහන්න පුළුවන්. පරචිත්තේ ඥානය කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ ඒකෙත් අර පතුරවලා අනික් කෙනාගේ හදවත ලේ ධාතුව අපි දන්නවා ඔය සිත් පහළ වෙන්නේ මේ හදවතේ අඩපතක් පමණ ලේ ප්‍රමාණයක කියලා තමයි අපි අහලා තියෙන්නේ. අන්න එතනට ඉලක්ක කරනවා තමන්ගේ හිත. තමන්ගේ හිතින් ස්පර්ශ කරනවා අනිත් පුද්ගලයාගේ හිත. අනිත් පුද්ගලයාගේ හිත ස්පර්ශ කරලා එතනින් ඒ පුද්ගලයාට දැන් පහළලා තියෙන අර 16 ආකාර සිත් වලින් මොකක්ද කියලා ඒ පරචිත්ත විඥාන ඥානේ ලබා දැනගන්න පුළුවන් ඒ අභිඥාව. පුබ්බේ නිවාසත්ව ඥානය කියලා කියන්නේ පෙරවිසු කඳ. පෙරවිසු කඳ පිළිබඳව තමන් මොන જાතියද අපි මේක ඉදිරිපත් කරනවා අපේ තථාගතයන් වහන්සේගේ ඥාන ගැන කරද්දී. ඒ නිසා මම බෙදලා විස්තර කරන්නේ පෙරවිසු කඳ පිළිබඳ ඥානය කියන්නේ පුබ්බේ ඥානය කියලා කියන්නේ. ඊළඟට සත්‍යංගේ චුතුප්පත්ති. ඒකට මම කලින් කිව්වා දිබ්බ චක්කු කියන්නේ චුතුප්පත්ති ඥානය කියන දෙකම එකයි. එතනදී බලන්නේ සත්වයන් අර කුසල කර්ම කරපු අය සුගතිගාමී වෙනවා. අකුසල කර්ම කරපු අය දුගතිගාමී වෙලා මේ සත්‍යයන් මෙරි එහෙන් මෙහෙට මෙහෙන් එහෙට මේ 31ක් වූ මේ ලෝකවල මේ 31 තලයක් තුල එහෙට මෙට අනේක දකින්නක තමයි මේ චුතුප්පත්ති ඥානය කියලා කියන්නේ. ආසවක්ෂය ඥානය කියලා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලුම ආශ්‍රවයන් කාමාශ්‍රව භවශ්‍රව දිට්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව ඕකස්ට වටන ඔක්කොම ටික ඔය පල් අපි කියන ආශ්‍රව කියලා කියන්නේ පල් වෙච්ච වගේ ගඳ ගහන දෙයක් වගේ. ඉතින් කෙලස් කියන්නේ කෙලස් කියලා වෙනමින් කියනවා. ඉතින් මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම තමයි අපි කියන්නේ ක්ෂීණාශ්‍රවයන් කියලා. අපි අහලා තියෙන රහතන් වහන්සේලා අපි කියනවා ක්ෂීණාශ්‍රවයන් කියලා. ඒතර ආශ්‍රවයන් එහෙම නැත්නම් දැන් අපි ආයි මතක ඇති අපි මේ ඔක්කොම කරලා අපි ගොඩක් වෙලාට අන්තිමට කියනවා ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු කියලා. මේ පින ආශ්‍රවයන් ශව වීම පිණිසයි කියලා. අපි අහලා තිනේ. අපි නිතරම කියන දෙයන්නේ මේ පින අන්තිමටම අපි ඕනම පිනක් කළා අපි කියන්නේ මේ පින නිවන් පිණිස හේතු වෙසනක් කියලා කියන්නේ. නිවනම තමයි මේ ආසවක්ෂය කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ ෂඩ් අභිඥාවට තමයි ඔය 6 ආකාරය කියන්නේ. ඊළඟට අපි යනවා 7 ආකාරයට. 7 ආකාරයේදී තියෙන්නේ එක කරුණක් අවබෝධ කරගත්තාම දිගටම ඒක වැඩි වෙලා තියෙනවා 11කින්. මෙතන තියෙන්නේ පටිච්චසමුප්පාද අංගමයි. මෙතන තියෙන්නේ මෙන්න මෙහෙමයි. එක පටිච්චසමුප්පාද අංගයක් අරගෙන ಜಾති කීන අංගෙන් ಜಾති ජරා මරණ වලින් පටන් ගන්න තියෙන්නේ. එකක් අරගෙන එකක් 7 ආකාර එකක් බලනවා 7 ආකාරයකට. 7 ආකාරයකට බලලා අර පටිච්චසමුප්පාද අංග 12න් අංක 12 අර ජෝඩු තියෙන නිසා 11යි කියලා වැටෙන්නේ. එතන 7 ආකාරයේ වැඩි කිරීම 11 77 ආකාරයකට තමයි මෙතන මේ ඥාන වස්තුවේ පැහැදිලි කරලා තියෙන්නේ. අපි එකක් අරන් බලමු. ඒකේ මුලින්ම කියන්නේ ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ඔන්න මෙතන කියනවා ජාතිය ප්‍රත්‍ය කළා. අපි දන්නවා දැන් ප්‍රත්‍ය කියන එක හොඳට දන්නවනේ. උපකාරක ශක්තිය. එතන ජාතිය උපකාර වෙලා ජරා මරණ වේ කියලා ඔන්න අපිට ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ පළවෙනි ඥානෙ. දෙවෙනි එක ජාතිය නැති කල්ලි. ජාතියක් නැත්තම් අපි දන්නවනේ ජාතිය කියලා කියන්නේ මොකද්ද? ජාතිය කියලා කියන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ ඔන්නම කියලා කියනෝනේ. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම තමයි කියලා ජාතිය කියලා කියන්නේ. එතකොට ජාතිය නැති කල්ලි ජරා මරණ නැත. ඔන්න පළවෙනි එක මේ දෙවෙනි එක. පළවෙනි එකේ කියන්නේ ජාතිය ප්‍රත්‍ය කරලා ජරා මරණ වෙනවා කියනවා. දෙවෙනි එකේ කියනවා ඒ දෙවෙනි ඥානයට කියනවා ජාතිය නැති කල්ලි ජාතියක් නැත්තම් ජරා මරණ නැහැ. ඔන්න දෙක. ඊළඟට ඔක දානවා අතීත කාලයට. අතීත කාලයේ යම්කිසි පුද්ගලයෙක් ජාතිය නිසා ඉපදුනා නම් එයා ජරා මරණ වලටපත් වුණා. ඊළඟට ඒ පුද්ගලයාත් ජාතිය නැති අතීතයේදී ජාතිය තිබුණ නැත්නම් එයාට ජරා මරණයක් වෙන්නේත් නැහැ. ඔන්න දැන් 4ක් ඉවරයි. ඊළඟට කියනවා අනාගත කාලයේ අනාථ කාලයේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ජාතිය නැති කාලේ අනාගතේ යම්කිසි පුද්ගලයෙක් මම වේවා වෙන පුද්ගලයෙක් වේවා අනාගතයේදී මගේ ජාතිය නැත්නම් මට ජරා මරණ නැහැ.
sorry අනාගත කාල මට මගේ ජාතිය තියෙනවා නම් මට ජරා මරණ තියෙනවා. මට ජාතියක් නැත්තම් මට ඉපදීමක් නැත්තම් මට ජරා මරණ නැහැ. ඔන්න ওই විදිහට 6ක් ගත්තා. ඊළඟ ඒ කියන්නේ වර්තමානයෙන් අතීතයෙන් අනාගතයෙන් 6යි. 7 වෙනි එක තමයි ධර්මසිති කියලා කියන්නේ මෙතන ප්‍රත්‍යාකාර. මේ ධම්මසති කියලා කියන්නේ ඔය අපි දන්නවා හැමදේම නාම රූප ඔක්කොම හැදෙන්නේ යම් කිසි දෙයක් හේතු කරගෙන. එතකොට ඒ හේතු වෙච්ච අපි කියනවා මෙතනට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා කියනවා මේ ධම්මසිත ඥානය කියන එකටම තවත් වචනයක් ප්‍රත්‍ය පරිග්‍රහ කියලා කියන්නේ අපි හරියටම අවබෝධ කරගන්නවා මේ රූප ඇතිවන්න හේතු වෙන්නේ මේවයි. නාම ඇති වෙන්න හේතු වෙන්නේ මේවයි කියලා යම් කිසි ධර්මස්ත ඥානයක් පහළ වෙනවා නම් ඒ ඥානයම ආයේ ඒ පහළ වෙන ඥානයම ඊට පස්සේ අපිට හිතෙනවා ඒකත් ඡය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි ඥානයක් දැන් අපි මේ මොකක් හරි දෙයක් පිළිබඳ නාම රූප පිළිබඳ අපි ඥානයක් උපදවා ගන්නවා. හැබැයි ඒ උපදවගත්ත ඥාන උපදවගත්ත සිතත් ඡය වෙනවා. ඒ සිතත් පර්මනන්ට් නෑ. ඒකත් නැති වෙනවා. එතකොට මෙතන බලන්න මෙතන කියනවා ඒ වෙන්න හේද ඡය ස්වභාවය. කියන්නේ ඡය වෙලා යන ස්වභාවයක් ඇත්තේ. වැය වෙන ස්වභාවයක් ඇත්තේ. විරාග ස්වභාවයක් ඇත්තේ. නිරෝධ ස්වභාවයක් ඇත්තේ ඥානයකි කියලා අන්න දැක්කද. එතකොට එතනින් කියන්නේ අර ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ කියලා අර විදිහට 6ක් කියලා 7 වෙනි එකෙදි කියලා කියන්නේ ඒ අර ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියලා 6 ආකාරයට ලැබිච්ච ඥානයත් ඒ ඥානයත් අපිට තව ඥානයක් පහළ වෙනවා. ඒක ගැන දැනෙච්ච දැනුමත් ඒකත් නිරෝධ වෙනවා. නිරෝධ ස්වභාවය ඇති ඊළඟට වැය වෙන ස්වභාවය ඇති ඡය වෙන ස්වභාවය ඇති කියලා ඔන්න 7 ආකාරයට දකිනවා. ඒ දැකලා ඔය විදිහටම දැන් මෙතන අපි ගත්තේ ජාතිපත්‍යෙන් ජරා මරණ වෙන කියලා ඊළඟට ආපස්සට වෙනවා. දෙවෙනි එක ඊළඟ එකේදී එන්නේ භවපත්‍යෙන් ජාති වේ. බලන්න අතනදී ජාතිය තමයි හේතු වුනේ ජරා මරණ වලට. මෙතනදී භවය හේතු වෙනවා ජාති වලට කියලා. ඒකෙත් අර විදිහටම භවපත්‍යෙන් ජාති වේ. ඒක ඉතින් අර මේ හිස්තෙන් තියලා තියෙන ඒවා අපිට පුරව ගන්න. ඒතර දැන් ඔබ මහත්මිලට පුළුවන් ওই විදිහටම ආපස්සට බලාගෙන එන්න. අර ආකාරටම ජාතිපත්‍යෙන් ජරා මරණ කියලා ගත්තේ ඒකට 7ක් ආවා වගේ භවපත්‍යෙන් කියලා 7ක් එනවා. උපාදාන ප්‍රත්‍යයෙන් කියලා 7ක් එනවා. ඊළඟට තෘෂ්ණා ප්‍රත්‍යයෙන් කියලා 7ක් එනවා. වේදනා ප්‍රත්‍යයෙන් 7ක් එනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් එනවා. ෂඩායතන ප්‍රත්‍යයෙන් එනවා. නාම රූප ප්‍රත්‍යයෙන් එනවා. විඥාන ප්‍රත්‍යයෙන් එනවා. සංස්කාර ප්‍රත්‍යයෙන් එනවා. අවිද්‍යාව. දැන් මෙතන සම වෙන්න අවිද්‍යාව දක්වා 11 ආකාරයකට මේ 7 එකකට 7ක් ගානේ අර පටිච්චසමුප්පාදයේ ඉතුරු අංග 10ටත් 7 වැඩිලා ඔක්කොම 77ක් එනවා. ඔන්න ඔය ආකාරයෙන් 77 ආකාරයට ඥාන වස්තු වේ කියලා කියනවා. ඊළඟට අපි යනවා 8 වෙනි එකට 824 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි එකේ කියන්නේ ඒක බොහොම ගැඹුරුයි. හැබැයි බොහොම පැහැදිලි තේරුම් ගන්න අමතක තියාගන්නත් ලේසි. ඒ 8 වෙනි ආකාරයේ තියෙන එකයි මොකද්ද? 8 මොකද්ද? සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව තමයි ඔන්න ඒකට කියන්නේ මේ 8 ආකාරය කියලා. මොකද්ද? අපි දන්නවා සෝතාපට්ටි මාර්ගයේ ප්‍රඥාව. සෝතාපට්ටි මාර්ගසිත පහළ වෙනකොට ඒකේ තියෙන ප්‍රඥාව. සෝතාපට්ටි ඵලයේ ප්‍රඥාව දෙකයි. සකදාගාමි මාර්ගයේ ප්‍රඥාව, සකදාගාමි ඵලයේ ප්‍රඥාව හතරයි. අනාගාමි මාර්ගයේ ප්‍රඥාව, අනාගාමි ඵලයේ ප්‍රඥාව හයයි. අරහත් මාර්ගයේ ප්‍රඥාව, අරහත් ඵලයේ ප්‍රඥාව මේ විදි 8යි. ඔය ආකාරයට සතර මාර්ගයේ සහ සතර ඵලයේ ප්‍රඥාවට තමයි අෂ්ට ප්‍රකාර ඥාන වස්තු කියලා කියන්නේ. ඒතර ඒක බොහොම පහසුවෙන් මතක තියාගන්න. ඊළඟට අපි යනවා 825 නව ආකාර. නවවිද එකේදී කියලා කියන්නේ මෙතන තියෙන ධ්‍යාන සම්බන්ධ කරලා. මෙතනදී කියන්නේ අපි දන්නවනේ අෂ්ට සමාපatti කියන එක අපි දැන් දන්නවනේ අෂ්ට සමාපatti තව එකක් එකතු කරලා තියෙන්නේ. ඒ මතක තියාගන්න ලේසි එහෙම. එතකොට අපි දන්නවා රූපාවචර 4යි අරූපාවචර 4යි. දැන් මෙතනද බලන්න පළවෙනියට කියන්නේ ප්‍රථම ධ්‍යාන සමාපatti ප්‍රඥාව. මෙතන කියන්නේ ප්‍රථම ධ්‍යානෙ නෙමෙයි ප්‍රථම ධ්‍යාන සමාපatti වෙලා ඉන්නකොට යම් කිසි ප්‍රඥාවක් පහළ වෙනවා නම් අන්න ඒක තමයි මේක. ඊළඟට ද්විතීය ධ්‍යාන සමාපatti ප්‍රඥාව. තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා මේ චතුක්ක නවකමට තමයි අරන් තියෙන්නේ 4යි. ආකාසඤ්ඤායතන සමාපatti ප්‍රඥාව, විඥානායතන ප්‍රඥාව, ආකින්චායතන ප්‍රඥාව, නේව සංඥායතන ප්‍රඥා හතර කියලා ඔන්න දැන් 8ක් එනවා. 4 8යි. ඊළඟට අන්තිම එක දාතන සංඥා වේදායිත නිරෝධ සමාපatti නැගීටි හිටිය වගේ ප්‍රතිවේක්ෂ ඥානෙ. ඒ කියන්නේ අපි දන්නවා අර අෂ්ට සමාපatti ලාභී අනාගාමී හෝ රහතන් වහන්සේ කෙනෙක්ට පුළුවන්
සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා නැත්නම් අපි කියන නිරෝධ සමාපත්තිය වැදලා ඉන්න පුළුවන් දින 7ක්. එතකොට ඒ දින 7ක් සමාපත්තියේ වැඩිලා ඉඳලා ඒකෙන් නැගී හිටියන් පස්සේ 7 වෙනි දවසට පස්සේ නැගී ඉන්නකොට අර ප්‍රත්‍යක්ෂා කරනවා. මම මේ සමාධිය හිටියා නේද කියලා. අන්න ඒ ප්‍රත්‍යක්ෂා කරනකොට පහළ වෙන ප්‍රඥාවට කියනවා ඒ නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියාගේ ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඔන්න ඔය ආකාරයට අනුපූර්ව විහාර සමාපත්තියේ ප්‍රඥාවයි නව ප්‍රකාරයෙන් ඥාන වස්තු වේ. අනුපූර්ව කියලා කියන්නේ එකකට පස්සේ එකක්. ප්‍රථම අධ්‍යානෙ නැතුව දෙක ගන්න බෑ. දෙක නැතුව මේ තුනට එන්න බෑ. එකයි දෙකයි නැතුව. අන්න ඔය වගේ අනුපූර්ව. විහාරය කියලා කියන්නේ තමන් ඉන්න මේ ඒ කියන්නේ විහාරය කියලා කියන්නේ විහරණය. අපි ඒ අනුපූර්ව විහාර සමාපත්තිය විහරණය කරනවා. ඒ අනුපූර්ව විහාර සම්පත්තිය ප්‍රඥාව තමයි ඔය 9 වෙනි එකේ කිව්වේ. දැන් අපි එනවා අන්තිමට 10 වෙනි එකට. අපි බලමු පුළුවන්ද කියලා ඉවර කරන්න. මේ 10 වෙනි එක ගැන කියද්දී මෙතනට මම කලින් කිව්වා මේ 10න් පළවෙනි එක අපි ඉගෙන ගත්තා පංච විඥානය කියලා. පළවෙනි එක. දෙකේදී තියෙන ගොඩක් වෙලාවට දුක ටික. දුක ධර්ම ටික ධර්ම. හතරවෙනි එකේ තියෙන ලෞකික ලෝකෝත්තර වශයෙන් වෙන් කරගෙන දාලා. පස්වෙනි එකේ තියෙන ධානා වශයෙන්. හයවෙනි එකේ තියෙන අභිඥා වශයෙන්. හත්වෙනි එකේ තියෙන පටිච්චසමුප්පාදය. අටවෙනි එකේ තියෙන ලෞකික ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව. නවවෙනි එකේ තියෙන සමාපatti ප්‍රඥාව ඥානෙ. ඊළඟට අන්තිමට මම එදත් පැහැදිලි කළා තිබ්බා මේ ලෝකේ ප්‍රඥාවක් ගත්තොත් ඒ ප්‍රඥාවෙන් අන්තිමම ශ්‍රේෂ්ඨම උතුම්ම අග්‍රම ප්‍රඥාව තියෙන තථාගතයන් සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක්ටම තමයි. මෙතනදී කියන්නේ තථාගතයන් වහන්සේගේ දස බල ඥානය. මෙතනදී කියන්න ඕනේ මේ දස බල ඥානය තථාගතයන් වහන්සේ දේශනා කරේ තමන්ගේ ඥානය තමන් වහන්සේ විසින්මයි. මේක මජ්ක්‍ධිම නිකායේ මහා සිහනාදක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මේ තථාගතයන් වහන්සේ ගාව හිටියා සුනක්කත්ත කියලා ලිච්ඡවි රාජපුත්‍රයෙක්. මේ සුනක්කත්ත කියන රාජපුත්‍රයා මහාන වෙලා හැබැයි ශාසනයෙන් එළියට ගියා. ශාසනයෙන් එළියට ගිහිල්ලා වැරදි ප්‍රචාරයක් අරගෙන ගියා. මේ ශ්‍රමණ ගෞතමයන් මනුෂ්‍ය ධර්මයක් නැති බුදුරජාණන් වහන්සේට බොහොම විදිහට නිග්‍රහ කරා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මනුෂ්‍ය ධර්ම උත්තර මනුෂ්‍ය ධර්ම නැති මේ ඥානයක් නැති මිනිසුන්ගේ නිවන් දක්වන්න බැරි කෙනෙක් කියලා එන්න ඒක මූලික කරලා මේ සෝනක්කත්ත කියන පුද්ගලයා මහානන් මූලික කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ තමන් වහන්සේම හඳුන්වලා දීලා මේ මහා සිහනද සූත්‍රයේ කියනවා යම්බදු බලයකින් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ තමන් වහන්සේ කෙරේ ඇතයි. තථාගතයන් වහන්සේම කියනවා සාරිපුත්ත යම්බදු බලයකින් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ තමන් ඉඳගෙන කියන්නේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රික කියන්නේ පොඩි තැනක නෙවෙයි උසස් තැනක ඉඳගෙන ප්‍රතිඥා කෙරේද පිරිස් මැද සිංහනාද කෙරේද පිරිසක් මැද ඉඳගෙන සිංහනාද කරනවා නම් ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වනවා නම් ඒ බඳු තථාගත බල 10ක් ඇත. කවර 10ක්ද කියලා මේ සිහනද සූත්‍රයේ කියන තථාගත දස බල 10 තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. මම හිතනවා අද අපිට පුළුවන් අපි ඉස්සෙල්ලා මේකේ බලමු මේ 10 මූලික වශයෙන් ඒ සමාවෙන්ද ඒ 10 මේක කියනවා පළවෙනි තථාගත බලය තමයි තථාගතයන් වහන්සේ දන්නවා කාරණේ අකාරණේ. අපි එකට කියනවා තානංච අටානංච කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දන්නවා මේක තමයි කාරණේ මේකට හේතුව. නැත්නම් මේකට තමයි මේකට මේ කාරණය දන්නවා අකාරණය දන්නවා. මේක හේතු මේක නිසා මේක වෙන්නේ මේක නොවෙනවා නම් ඒකයි මේ හේතුව. ඔන්න පළවෙනි බලය. තථාගත ඥානෙ. දෙවෙනි දස බල ඥානෙ තමයි අතීත අනාගත පච්චුප්පන්න. ඒ කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන වර්තමාන. ඔය තුනේම කර්ම සමාදානයන්ගේ විපාක කාරණා වශයෙන් හේතු වශයෙන් ඇති සැටින් දැන ගැනීම. ඒ කියන්නේ අතීතේ මෙහෙම වෙලා නම් අනාගතයේදී වර්තමානයේ මෙහෙම වෙනවා නම් ඒ කර්ම ඒ කරපු කර්මයේ විපාකය කාරණා වශයෙන් තථාගතයන් වහන්සේට පුළුවන් තමයි ඒ ඥාණයෙන් ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්නේ. තුන්වෙනි එක සර්වත්ත ගාමිනී මාර්ගය. ඒ කියන්නේ අර අපේ මාර්ග අපි ඉගෙන ගත්ත මග්ගරහත්ය ඉගෙන ගත්තා වගේ සර් කිව්වා වගේ සර්වත්ගාමී කියලා කියන්නේ මේ තියෙන එක පාරවල් තියෙනවා. එකක් තමයි ඕන්න නිර්වාණගාමී ප්‍රතිපදාව. අනිත් එක තමයි දිව්‍ය ලෝකයට යන ප්‍රතිපදාව. අනිත් එක මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාව. තිරිසන් ලෝකයට යන ප්‍රතිපදාව. අසුර ලෝකයට යන ප්‍රතිපදාව. ඊළඟට නිරයට යන ප්‍රතිපදාව. ඔන්න ඔය ප්‍රතිපදාවල්
සර්වත්ගාමි ප්‍රතිපල තථාගතයන් වහන්සේ දන්නවා. තථාගතයන් වහන්සේ හරියටම දන්නවා මේ පුද්ගලයා යන්නේ මේ පාරේ ගිහිල්ලා නවතින්නේ මෙතනයි. ඊළඟට ඒ තුන්වෙනි බලය ඥානය. හතරවෙනි එක තථාගතයන් වහන්සේ දන්නවා අනේක ධාතු නානා ධාතු. මේ ලෝකේ එක එක ධාතු අපි ඉගෙන ගන්නන්නේ අර 18 ආකාරයට. ඒ අනේක ධාතු නානා ධාතු ගැන විශ්ලේෂණය කරලා දැනගත්ත නුවණට අපි කියන හතරවෙනි තථාගත බලය කියලා. ඊළඟට පස්වෙනි එක සත්වයන්ගේ නානාදිභුක්ත. නානාදිභුක්ත කියන්නේ එක එක සත්වයන්ගේ තියෙන අධ්‍යාශයන්. ඒ කියන්නේ මේ අධිමුක්ත කියලා කියන්නේ ඒක ළඟ එක එක හැකියාවල් එක එක ආශාවල් හැඟීම් ඒ වගේ ඒවා තථාගතයන් වහන්සේ හරියටම දන්නවා. ඊළඟ එක තථාගතයෝ පරසත්වයන්ගේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය පරව එක එක ඉන්ද්‍රියන් ශ්‍රද්ධා වීර සති වෙන්න පුළුවන්, අල්ප රජස්ක මහ රජස්ක වෙන්න පුළුවන්, භව්‍යගාමී අභව්‍යගාමී වෙන්න පුළුවන්. ඒ සත්‍යය දැකපු ගමන් තථාගතයන් වහන්සේ කියන්න පුළුවන් මේ පුද්ගලයා මෙන්න මේ විදිහේ සංසාරේ කරලා තියෙන පින්පව් වලනට මේ පුද්ගලයා හැටි මෙහෙමයි කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ ඥානෙ. ඊළඟට ධ්‍යාන විමුක්ෂ සමාධි ඒ කියන්නේ ධ්‍යානයන් පිළිබඳ විමුක්ෂ සමාධියන් පිළිබඳ ඥානෙ. ඊළඟට අන්තිම තුන තමයි අර මම කලින් කියපු පුබ්බේ නිවාසිත ඥානය, චුතුප්පත් ඥානය, ආසවක්ඛ්‍ය ඥානය. ඔන්න ඔය ඥාන ටික තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පුබ්බේ නිවාසිත ඥානය කියලා ගත්තොත් එහෙම උදාහරණයකට ගත්තොත් රහතන් වහන්සේ කෙනෙක්ට බලන්න පුළුවන් යම්කිසි ආත්ම භාවයක් පෙරවිසු කඳ පිළිබඳ බලන්න පුළුවන් පිළිවෙලින් පස්සට ගිහිල්ලා. මේ භවයේ බලලා ඊට පස්සේ ඊට කලින් එක බලලා ඊට පස්සේ එක බලලා ඔහම යන්නේ. නමුත් තථාගතයන් වහන්සේට ඕන නම් යම්කිසි භවයක් බලන්න පෙරට ආපස්සට ගිහිල්ලා තථාගතයන් වහන්සේෙන් පිළිවෙලින් යන්න ඕනේ නැහැ. ඒ තථාගතයන් වහන්සේගේ ඥානය තියෙන අර විදියට කෙලින්ම ගිහිල්ලා බැලිමේ හැකියාව. ඉතින් එතකොට ඕක අපි ඔය තමයි කෙටියෙන් මම ප්‍රකාශ කරේ 10. දැන් අපි සර් අපිට කොච්චරලා තව ගන්න පුළුවන්ද සර් අද පන්තිය? තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. අද පාලි පන්තිය මම හිතන්නේ නැහැ ගන්න පුළුවන් 3:00 ඉවර කරන්නද සර්? එහෙනම් මේ 10ම ඉවර කරමු. ඔව්. හරි සර්. හරි බොහොම පිං සර්. එතකොට ඔන්න දැන් මේකේ තියෙනවා කාරණා. ඔන්න පළවෙනි තථාගත බලට අපි යමු. තථාගතයන් වහන්සේ කාරණා කියලා ටානාටානංච කියලා කියන්නේ. දැන් මෙතන කියනවා හරි ලස්සනයි. මෙතන හරිම ලස්සනයි. මෙතන කියන්නේ මේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් ගැන. දෘෂ්ටි සම්පන්න කියලා කියන්නේ යම්කිසි ditthිගත කියන එක නෙමෙයි. මේක විදින් බ්‍රැකට් තියෙනවා 826 සෝවාන් පුද්ගලයෙක්. සෝවාන් පුද්ගලයෙක් කියලා කියන්නේ එයා යම්කිසි දෘෂ්ටියකට ඇත්තටම කිව්වොත් එයා දෘෂ්ටියකට ඇවිල්ලා මොකද්ද? එයා නිවන් දැකලා චතුරාර්ය සත්‍ය දැකලා එයා සම්දෘෂ්ටික වශයෙන් දැකපු කෙනෙක්. එතකොට ඒ ආර්ය පුද්ගලයා සෝවාන් පුද්ගලයෙක්ට දැන් මොනම කියන්නේ? දැන් මේ පුද්ගලයා ගැන තථාගතයන් වහන්සේ කියනවා කවදාකවත් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් සංස්කාරයක්. මොකද සංස්කාර කියලා කියන්නේ? සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. මේ ලෝකයේ තියෙන නිවන ඇරලා අනිත් සියලුම දේවල් සංස්කාර. හරිද? එතකොට තථාගතයන් වහන්සේ කියනවා මේ සෝවාන් වෙච්ච පුද්ගලයා කොයිම වෙලාවකවත් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නැහැලු. ඒක අහේතුකයිලු. ඒක වෙන්නෙම බැහැලු. අනවකාශයි. අවකාශයක් ඇත්තෙම නැහැලු. ඒක වෙන්නෙම නැහැලු. හැබැයි ඒ වගේම තථාගතයන් වහන්සේ කියනවා පෘථග්ජනය. කවුද පෘථග්ජනය කියලා කියන්නේ? සෝවාන් මාර්ගඵල ලැබපු නැති මෙහා ඉන්න සියලු දෙනා වැටෙන පෘථග්ජන ගණයට. එතකොට පෘථග්ජනයාගේ අතින් ඕන වෙලාවක හිතෙන්න පුළුවන්ලු ඕනම මේ සංස්කාර නිට්ටයයි කියලා. ඔන්න පළවෙනි දේ. දෙවෙනි එක. දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් ඒක අස්ථානය අනවකාශය. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් කවදාකවත් කිසිම සංස්කාරයක් ගන්නේ නැහැ සුඛයි කියලා. ඒ කියන්නේ මොකද්ද වෙන විදිහට කිව්වොත් දුකයි කියලාමයි ගන්නෙ. අර කලින් එකේ විදිහට නම් අනිත්‍යයි කියලාමයි ගන්නෙ. ඊළඟට පෘථග්ජන කෙනෙක් නම් ගන්න පුළුවන්ලු ඒක සුඛයි කියලා. සුඛ සංඥාවෙන්. ඊළඟට තුන්වෙනි එක දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නෙ නැහැලු. ආත්ම කියලා ගන්නෙ නැහැලු. හැබැයි ගන්නෙ කොහොමද? අනාත්මයි කියලා. ඊළඟට පෘථග්ජන කෙනෙක් කියද්දී නම් ඒක වෙන්න පුළුවන්ලු ආත්ම කියලා ගන්නවා. දැන් වචන මොකද්ද මේ කියන්නේ? මෙතන කියලා කියන්නේ සෝවාන් තථාගතයන් වහන්සේ දන්නව කාරණාව. මොකද්ද දන්න කාරණාව? සෝවාන් වෙච්ච පුද්ගලයා නිතරම බලන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සංස්කාර දිහා. හැබැයි පෘථග්ජන පුද්ගලයෝ බලන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. ඔන්න ඕක කරුණ තමයි මුලින්ම කියන්නේ. ඊළඟට දෙවෙනියට කියනවා සෝවාන් පුද්ගලයා ගැනමයි. මෙතන කියනවා පංච ආනන්තරී කර්ම. පංච ආනන්තරී පාප කර්ම අපි දන්නවා කවුරුත්.
එතකොට මව දිවි ගලවනවා කියලා කියන්නේ මව මරනවා මව ජීවිතෙන් තොර කරනවා කියන එක. එතකොට මව කවදාවත් සෝවාන් පුද්ගලයාගේ අතින් මව දිවි ගැලවීම වෙන්නේ නැහැ. හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි ඒක කවදාක් වෙන්නේ නැහැ කියනවා. හැබැයි ඒ වුණාට පෘථග්ජනයෙක්ගේ අතින් ඕන වෙලාවක එක වෙන්න පුළුවන් කියනවා. ආයි ඒ විදිහටම තමන්ගේ පියාව දිවි ගැලවීම, තථාගතයන් වහන්සේගේ රහතන් වහන්සේ කෙනෙකුගේ දිවි ගැලවීම, බුදුරජාණන් වහන්සේගේ සිරුරේ ලේ සැලවීම දුෂ්ට සහගත සිතින්, අර ජීවක වෛද්‍යවරයා වගේ නෙමෙයි දුෂ්ට සහගත සිතින්. ඊට පස්සේ සංඝ ભેදේ ඒවා කවදාක්වත් වෙන්නේ නැහැලු කාගේ අතින්ද? සෝවාන් වෙච්ච දුෂ්ට සම්පන්න පුද්ගලයෙක් අතින්. හැබැයි පෘථග්ජනයෙක්ගේ අතින් නම් මේවා වෙන්න පුළුවන්ලු. ආයි කියනවා 8 වෙනි භවයක 8 වෙනි භවයක උපදිනවා කියන එක කවදාක්වත් වෙන්නේ නැහැලු. කාරණේ හැටිම දන්නවා බුදුරජාණන් වහන්සේ. 8 වෙනි භවයක උපදින්නේ නැහැ. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකේ උපරිම ආත්ම වාටයි. හැබැයි පෘථග්ජනෙක් නම් 8 වෙනි භවයත් උපදින්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා මේ ලෝක ධාතුවේ අරහත් සම්මා සම්බුදුවරු දෙදෙනෙක් එකවර පෙරපසු නොවි උපදින්න නම් මේ කන හේතු රහිතයි. පෙරපසු නොවි කියලා කියන්නේ කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි එකම මොහොතක කවදාකවත් අරහත් හරි. එතකොට මොකද කියන්නේ? සම්මා සම්බුදුන් වහන්සේලා දෙනමක් කොයිම වෙලාවකත් එක ලෝක ධාතුවක එක විට පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා මේක විද්‍යාමාන නෙවෙයි කියලා. එතකොට දැන් ඔන්න දැන් මෙතන මේ අකාරණේ. ඒ කියන්නේ වෙන්න බැරි කරුණ දැක්කනේ. දැන් එතනදී කියන්නේ වෙන්න බැරි කරුණ. තථාගතයන් වහන්සේ තමන්ගේ ටානාටානංච මේ ටාන අට්ටාන ඥාණයෙන් කියනවා වෙන්න බැරි කාරණාවක් කියලා තථාගතයන් වහන්සේලා දෙනමක් එකපාර පහළ වෙයි. ඒ වගේම සක්විති රජවරු. සක්විති රජවරු දෙන්නෙක් කවදාකවත් එකම ලෝක ධාතුවේ එක විට පහළ වෙන්න බෑ. ඊළඟට මාගමක් කියලා කියන්නේ ස්ත්‍රියක්, කාන්තාවක්. කාන්තාවක්ට කවදාකවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ කියනවා හැබැයි පිරිමි කෙනෙක්ට දැන් වෙන්න බැරි මොකද්ද? මාගමකට අරහත් සම්බුදු වෙන්න බෑ. හැබැයි පිරිමි කෙනෙක්ට අරහත් සම්මා සම්බුදු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක විද්‍යාමානයි කියනවා. ඊළඟට කියනවා මාගමකට සක්විති රජ කෙනෙක් වෙන්න බෑ කියනවා. හැබැයි පිරිමි කෙනෙක්ට සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. ආයි කියනවා මාගමකට ශක්‍ර දේවේන්ද්‍රය වෙන්න බෑ කියලා කියන සක්විති රජු සක්විති රජ නෙමෙයි සමා වෙන්න. මෙතන ශක්‍රය කියලා කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රය. අපි කියන්නේ දෙදවලවට අධිපති කියලා. ඒ ශක්‍ර දෙවියන් වෙන්න බෑ ඥාන කෙනෙක්ට. ඊළඟට මාර දිව්‍ය පුත්‍රයා බවට පත් වෙන්නත් බෑ. මහා බ්‍රහ්ම වෙන්න ඕනේ. මෙතන බ්‍රහ්ම කෙනෙකුට පත් වෙන්නත් බෑ. ඒක හේතු රහිතයි. හැබැයි පිරිමි කෙනෙක්ට නම් පත් වෙන්න පුළුවන් කියලා පුළුවන් දේත් කියනවා, වෙන්න බැරි දේත් කියනවා. ඊළඟට හරිම ලස්සන තැනකට එනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ හැම දෙයක්ම මේ කර්මඵල ගැනම කරන විස්තරයක් වගේම යම් කිසි පුද්ගලයෙක් ඔන්න කාය දුස්චරිතය හැසිරෙනවලු. මොනවද කාය දුස්චරිතය කියලා කියන්නේ? අපි දන්නවා ප්‍රාණඝාතයේ ප්‍රධාන වශයෙන් කර්මපත බවට පත් වෙන්නේ ප්‍රාණඝාතයේ සොරකම කාමිත්‍යාචාරය. යම් කිසි කෙනෙක් කාය දුස්චරිතයේ හැසිරීලා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදන්නේ නම් හේතු රහිතයි. දැන් කවුරුරේ ඒ වැරදි වැඩ ටික කරලා බලාපොරොත්තු වෙනවා නම් මට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක, ඒ කියන්නේ ලස්සන රූප දකින්න ලැබේවා, ලස්සන ශබ්ද, ලස්සන ගන්ධ, ලස්සන රස, ලස්සන ස්පර්ශ ලැබේවා, ලස්සන අරමුණු ලැබේවා කියලා හිතුවට කවදාකවත් ඒක වෙන්නේ නැහැලු. එයි කාය දුස්චරිතය කරලා තියෙන ඉතින් කරපු දෙයට අනුව කවදාකවත් ඒ ඉෂ්ට විපාක නම් ලැබෙන්නේ නැහැලු. ඒක ප්‍රත්‍ය රහිතලු. හැබැයි කාය දුස්චරිතය කරපු එක්කෙනෙක් අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාක උපදිනවා නම් ඒක බලාපොරොත්තු වෙන්න ඕනලු. ඔය ආකාරයටම කියනවා වාග් දුස්චරිත. මොනවද? බොරු කිව්වොත්, කේලම් කිව්වොත්, පරුෂ වචන කිව්වොත්, හිස් වචන කිව්වොත්. ඊළඟට මනෝ දුස්චරිතය. මොකද්ද? අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. ඔය විදියට කරපු වාග් හරි මනෝ හරි දුස්චරිත කරපු කියනනම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න බෑ ඉෂ්ට වූ කාන්ත වූ මනාප විපාක. ඒගොල්ලන්ට ලැබෙන්නේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකම තමයි ලැබෙන්නේ. ආයි කියනවා අමනෝදස අනිෂ්ට ඊළඟ කාය සුචරිතය. යම් කිසි පුද්ගලයෙක් කාය සුචරිතය කරනවා. ඒ කියන්නේ දස කුසල් කරනවා. ඒ කියන්නේ කයෙනුත් සුචරිතය හැසිරෙනවා, වචනෙනුත් එහෙමයි, මනසෙනුත් එහෙමයි. ඒ පුද්ගලයා කාය සුචරිතය කරපු පුද්ගලයා අනිෂ්ට අකාන්ත අමනාප විපාක උපදින්න හේතු රහිතයි. දැන් කය හොඳට සංවර කරගත්ත පුද්ගලයෙක්ට අනිෂ්ට අකාන්ත අමනාප විපාක උපදිනවා නම් හේතු රහිතයි. එයා කැමැති වුණත් නැතත්
එයා හොඳට කය සංවර කරගෙන හිටපු කෙනෙක් නම් එයාට ලැබෙන්නේම හොඳ ඉෂ්ඨකාන්ත විපාකමයි. අනිෂ්ඨකාන්ත මන විපාක ලැබෙන්නේ නැහැ. වාක් සුචරිතයටත් එමෙ මනස සුචරිතයටත් එහෙමයි. ඔන්න ඔය ආකාරයට පැහැදිලි කරලා දීලා ඊළඟ පැහැදිලි කරන තථාගතයන් වහන්සේ යම් කරුණකින් කාය දුස්චරිත සමංගය පුත්තමේ ඒ කරුණ හේතුවෙන් කාබී කියලා කියන්නේ කාය බිඳි කාබී කියලා කියන්නේ කාය බිඳි කාය බිඳි මරණයෙන් මත්තේ සැපයට ගති වූ ස්වර්ග ලෝභයේ උපදීන නම් හේතු රහිතයි. ඔන්න බලන්න. දැන් අර කලින් කිව්වේ කාය දුස්චරිතය කරා නම් බලාපොරොත්තු වෙන්න ඕනේ ඉෂ්ඨ වූ කාන්ත විපාක නෙමෙයි අනිෂ්ඨ ඒවා. දැන් මෙතන කියනවා මරුණට පස්සේ කාය දුස්චරිතයේ සමගත පුද්ගලයෙක් කවදාකවත් කයෙන් මේ කායස බෙදින් මරණයෙන් මත්තේ සැපයට ගති වූ ස්වර්ග ලෝකෙක උපදින්න නම් හේතු රහිතයි. කවදාකවත් කාය දුස්චරිතය කරපු කෙනෙක් ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදින්නේ නැහැ. ඊළඟට ඒ විදිහටම කියනවා ඒ පුද්ගලයාට ඒ උපදින්නේ නැහැ වගේම තමයි එයා බලාපොරොත්තු වෙන්න ඕනේ මරණින් මත්තේ සැපයෙන් පහව. අපි කියන්නේ අපාය කියන්නේ සැපයෙන් පහව. සැපයෙන් පහව දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙන්නේ. ඒ කියන්නේ විනිපාතං අපායන් දුක්ගතින් නිරයන් උපජ්ජති කියලා අපි අහලා තියෙනවා. ඉතින් ওই විදිහට එයා ගිල වැටෙන්නම කාය දුස්චරිතය කරා නම් එයා බලාපොරොත්තු වෙන්න ඕනේ ස්වර්ග ලෝකේ නෙමෙයි නිරේ අපාය. ඊළඟට වාග් දුස්චරිත කරපු කෙනාටත් එහෙමයි, මනෝ දුස්චරිත කරපු කෙනාටත් එහෙමයි. ඒ වගේම ඒ පුද්ගලයන්ට ඊළඟට ඔගේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත. යම් කිසි පුද්ගලයෙක් කාය සුචරිතේ, මනෝ සුචරිතේ, වාග් සුචරිතේ ඉන්නවා නම් ඒ පුද්ගලයා මරණින් මත්තේ සැපෙන් පහ වූ දුක්කට ගත නිරේ උපදිනවා කියන එක වෙන්න බෑ. කවදාකවත් ඒක වෙන්න බෑ. ඒ පුද්ගලයාට වෙන්නේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ ඊළඟ පේටුට යන්න ඒක 183 තියෙනවා. කාය සුචරිතේ සමාගත පුද්ගලයෙක් ඒ හේතුවෙන් මරණයෙන් මත්තේ සැපෙන් පහව දුකට ගත වූ නිරේ උපදින කියන එක හේතු රහිතයි. කවදාකවත් එයා නිරේ උපදින්නේ නැහැ. ඊළඟට එයාට ඒ කරපු ක්‍රියාව නිසා ලැබෙන්නේ මොනවද? එයාට ලැබෙන්නේම ඊළඟට එයාට ලැබෙන්නේ කාය සුචරිත නිසා ලැබෙන්නේ ස්වර්ග ලෝකෙ උපදිනවා. ඉතින් ඔය විදිහට ඒ දිගටම ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔතනින් පළවෙනි තථාගත ඵලයේ ඨානාංච ඒ කියන්නේ කාරණේ හැට්ටත් අකාරණේ හැට්ටත් කියන පළවෙනි තථාගත ඵලය අවසන් වෙනවා. 827 වෙනි පිටුවේ මේ පරිච්ඡේදයේ තියෙන්නේ ඒකේ තියෙන්නේ දෙවෙනි තථාගත ඵලය. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ හේතු විසින් අතීත අනාගත පච්චුප්පන්න කර්ම සමාදන්නේ විපාක ඇතිසැටියෙන් දන්නා නුවණින් කවරේදයක් කියලා එතන කියනවා. දැන් මෙතන තියෙන ඕන මතක තියාගන්න හතරක් තියෙනවා. ඕනෝක මතක තියාගන්න. එතකොට මේක පැහැදිලි කරගන්න ලේසි. අපි දන්නවා ගති ඊළඟට උපදී කාල ප්‍රයෝග කියලා හතරක් තියෙනවා. ඕන මතක තියාගන්න ඒක ඉස්සෙල්ලම ගති උපදී කාල ප්‍රයෝග සම්පatti හතරකුත් තියෙනවා. ඕකම අනිත් පැත්තට තියෙනවා ගති විපatti, උපදී විපatti, කාල විපatti, ප්‍රයෝග විපatti කියලා හතරකුත් තියෙනවා. එතකොට ගති කියලා කියන්නේ මම පැහැදිලි කරනනම් ඉස්සෙල්ලා ගති කියලා කියන තමන් උපදින ගතිය. දැන් අපි ගත්තොත් සුගති දුගති. සු කියලා කියන්නේ සැප, හොඳ, සුදු, යහපත්. දු කියලා කියන්නේ දුක් විපාක සහිත, අයහපත්, දුක් සහිත ඒ වගේ. එතකොට අපිට ගති සම්පත්තිය කියලා කියන්නේ අපි ගිහිල්ලා මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකෙක හරි උපදිනවා නම් ඒක ගති සම්පත්තිය. ගති විපත්තියක් කියන එක විරුද්ධ වචනේ. අපි ගිහිල්ලා තිරිසනෙක්, පෙරේතෙක්, නිරේ වැටෙනවා නම් ඒ කියන්නේ ගති විපත්තියක්. ඒ කියන්නේ අපේ ගතිය විපත්තියකටපත් වෙලා. ඊළඟට උපදි කියලා කියන්නේ යම් කිසි අපේ ගත්තොත් එහෙම සමහර පුද්ගලයෝ අපි දන්නවා. උදාහරණයක් ගත්තොත් ඒ පුද්ගලයෝ ස්වභාවයෙන්ම හරි ප්‍රියමනාපයි. බොහෝම ලස්සනයි කතාවෙන්ද, හැසිරීමෙන්ද, රූපෙන්ද, ආරෝහ පරිණාදයෙන්ද ඒ විදිහට බැලුවොත් හරි කියන පිරිපුන් කියලා. ඒතර ඒක ඇවිල්ලා පෙර පිනට ලැබෙන දෙයක්. උපරිසම්පත්තිය. ඒ උපරිසම්පත්තිය ලැබපු කෙනාට බොහෝ වෙලාවට ඒ තමන්ගේ උපරිසම්පත්තිය නිසාම අපි දැන් ගත්තොත් එහෙම ඔය අපි අහලා තියෙන රජවරු ගිහිල්ලා විවාහ කරගන්නවා මේ සැඩල් කුලේ කාන්තාවන්. ඒ මොකද ඒ කාන්තාවගේ තියෙන උපරිසම්පත්තිය නිසා. උපදුනේ සැඩල් කුලේ වුණාට මොකද හරි පංච කල්යාණි වේවා ඒ ඔක්කොම සම්පූර්ණ පිරිපුන්. ඒ වගේ
උපදි සම්පatti කියන්නේ ඒකයි. උපදි විපත්ති කියලා කියන්නේ පෙර සංසාරයේදී ඊර්ෂ්‍යාවල් කරපු, ද්වේෂ කරපු, අනිත්‍යත් එක්ක බොහොම ගැටීම් සහගත හැසිරීම ඇති කරගත්ත අය ඉපදුනට පස්සේ ගිහිලා උපදින්නේ ඒගොල්ලෝ විරූප වෙලා උපදින්නේ. බොහෝ කෙනෙක් ආයි දෙපාරක් බලන්න කැමති නැහැ මේ පුද්ගලයා දිහා, කාන්තාව දිහා, පුරුෂයා දිහා. ඒකට කියන උපදි විපත්ති කියලා. කාල සම්පatti කියලා කියන්නේ හොඳ කාල, හොඳ රජවරු ඉන්න, හොඳ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල සම්පatti. කාල විපත්ති කියලා කියන්නේ රජවරු ආධාර්මිෂ්ඨ වෙච්ච හොඳ ස්වාමින් වහන්සේලා නැති ඔන්න ලෙඩ රෝග බහුල ඒවට කියන කාල විපත්ති කියලා. දැන් මේ අපි යන්නේ දැන් අතර බෞද්ධම යම්කිසි විදිහක කාල විපත්ති කාලයක. ඊළඟ ප්‍රයෝග සම්පatti. ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ ප්‍රයෝගය කියලා කියන්නේ තමන් ගන්න උපාය. එතකොට සමහර අයට තියෙනවා ඔය ප්‍රයෝග සම්පatti. ඒ තියෙන අය තමයි ඔය කොච්චර මේ වැරදි වැඩ කරත් සමහරක් අය ඉන්නවා කොහොම හරි කරලා එයාට කොයි හරි මොහොතකදී ජීවිතේ තමන්ට හරි මෙන්න මේ වැඩේ කරොත් මං අමාරු වැටෙනවා. මේක මං කරන්න නැතුව ඉන්න ඕනේ, මේක මං කරන්න කියලා එයාට ඒ ප්‍රයෝගය එනවා සිහියට. අන්න ඒක ඥානෙත් එක්ක එන එකක්. ඒ ප්‍රයෝග සම්පත්තිය තියෙන ඒක තමයි ප්‍රයෝග විපත්ති කියලා කියන්නේ. දැන් සමහරු ඉන්නවා ඒ පුද්ගලයා ගිහිල්ලා ඇසුරු කරන්නෙම නරක පුද්ගලයෝ. ඉතින් එයාට අර ඒ ප්‍රයෝගය නෑ, එයාට මොලේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර අපි කියමුකෝ ගිහිල්ලා ඉන්නේ මත්පැන් බොන කට්ටියක් එක කියලා. මෙයා මත්පැන් නොබිව්වත් අර මත්පැන් බොන කට්ටියත් එක්ක ඉන්නකොට යම් කිසි වෙලාවක මොකක් හරි වැරදි වැඩක් කරලා අල්ල ගන්නකොට මෙයාටත් කියලා හිරේ වැටෙන්න වෙනවා. මොකද එයාට ප්‍රයෝග විපත්තිය තියෙන නිසා. හරි. ඔන්න දැන් පැහැදිලි කරා. දැන් අපි බලමු මේක එකින්කට මේ 16 ආකාරයට මේ කොහොමද වෙන්නේ කියලා මෙතන. තථාගතයන් වහන්සේ කියනවා ගති සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන ඇතම් ලාමක කර්ම සමාදන් ඇත. ඒ කියන්නේ දැන් මේ ලාමක කියලා කියන්නේ අපි දන්නවනේ අකුසල වලට කියන්නේ ලාමක කියලා කියන්නේ අකුසල කර්ම. හරි. එතන ගති සම්පත්තියෙන් බාධිතව. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ගති සම්පත්තියෙන් බාධිතව. ඒ කියන්නේ ගතිය හරි නැහැ. අපි කියමු ඉපදලා තියෙන සුගතිය නෙමෙයි දුගතිය. ඒක නිසා විපාක නොදෙන ඇතම් ලාමක කර්ම සමාදන් නැත. මෙතන කියනවා සමහර කර්ම තියෙනවා ගති සම්පත්තිය නිසා. අර ඉතින් අපි කම්කෝ මනුස්ස ලෝකයේදී විපාක දෙන්න ඕන පිනක් අපේ තියෙනවා. මෙතන සමා වෙන්නේ මෙතන ලාමක කර්ම සමාදන් කියලා කියන්නේ අකුසල නෙමෙයි. නම් කිසි කර්මයක්. එතකොට මෙතන කියන්නේ අපි මනුස්ස ලෝකේ විපාක දෙන්න අපිට කුසල කර්මයක් තියෙනවා. හැබැයි අපි ගිහලා ඉපදෙනවා තිරිසන් ලෝකේ. එතන මොකද වෙන්නේ? අර කුසලයට විපාක දෙන්න බෑ. මොකද අපේ ගතිය හරි නැහැ. අපි ගතිය ඉපදලා දින්නේ ඒ මිනිස්සෙක්ට හැට විපාක දෙන්න පුළුවන් තැනක නෙමෙයි. අන්න ඒක. උපදි සම්පත්තියෙන් බාධිත විපාක නොදෙන එදිබද ඇතම් ලාමක කර්ම සමාදනයක් ඇත. ඒ කියන්නේ සමහර වෙලාවට තියෙනවා උපදි සම්පත්තියෙන් බාධිතව කෙනෙක් අරූප වෙලා ඉපදිනවා. අරූප වෙලා ඉපදිච්ච කෙනාට අපි කියමු යාට තියෙනවා විපාකයක්. යාට අපි කියමුකෝ හොඳ තනතුරක් ලැබෙන්න. නමුත් ඒ තනතුර ලැබෙන්නේ නැහැ. ඇයි? යාගේ රූප සම්පත්තිය නැති නිසා. ඊළඟට කාල සම්පත්තිය බාධිත විපාක නොදෙන කියලා කියන්නේ අපි කියමු දැන් මේ කාලේ අපිට හොඳට මොනවා හරි දෙයක් ලැබෙන්න තියෙනවා. නමුත් මේ කාලේ හොඳ නැති නිසා ඒ දේ අපිට ලැබෙන්නේ නැහැ. ඊළඟට ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ මේ කාලේ අපිට හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා. නමුත් අපි ගිහිල්ලා අසුරු කරන්නේ වැරදි පුද්ගලයෝ. ඒ නිසා අර කුසලයේ විපාක දෙන්නේ නැහැ. ඔන්න ඔය හතරයි. ඊළඟට ඉන්න ගති විපත්තිය. ගති විපත්තියට පැමිණ විපාක දෙන ඇතම් එබඳු ලාමක කර්ම සමාදන කෙනෙක් ඇත. ඒ කියන්නේ මෙතන ගති විපත්තියට පැමිණ කියලා කියන්නේ දැන් ගති විපත්තියට කියලා කියන්නේ දැන් ගති විපත්තිය කියලා කියන්නේ අර මං කිව්වා වගේ නිරේ තිරිසන් ඔය වගේ තැනකට පැමිණලා විපාක දෙන. දැන් ගති විපත්තියට පැමිණිලා ඇතම් ලාමක කර්ම සමාදන් ඇත. ඒ කියන්නේ ගති විපත්තියට ගියාට පස්සේ ඒ කර්ම එතනදී පරිසම් දෙනවා. දැන් අපි කියමුකෝ අපි කරපු නරක අකුසලය ගති විපත්තියදී පරිසම් දෙනවා. ඒ කියන්නේ ගති විපත්තියදී අකුසලේ පරිසම් දෙනවා. උපදි විපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු ඇතම් ලාමක කර්ම සමාදන් ඇත. උපදි විපත්තියදී ඒ ඇවිල්ලා දැන් අපි කරපු අකුසල කරන් පරිසම් දෙනවා උපදි විපත්තියේදී. ආයි කාල විපත්තියේදී ඒ අකුසලයක් පරිසම් දෙනවා. ප්‍රයෝග විපත්තියේදී පරිසම් දෙනවා. ඔන්න 8ක් ඉවරයි. ඊළඟට කියනවා ගති විපත්තියෙන් බාධිතව විපාක දෙන දැන් කල්යාණ කර්ම සමාදාන. එතන කියන්නේ ගති විපත්තියෙන් බාධිතව. දැන් එතන කියන්නේ අපි ගති විපත්තියේ අපි ඉන්නේ ගති විපත්තිය. ඒ කියන්නේ අපි ඉපදලා තියෙන තැන හරි නෑ. ඒ නිසා අපි කරපු කල්යාණ කර්ම සමාදාන කියන්නේ කුසල කර්මයකට අපිට මේ වෙලාවේදී විපාක දෙන්න විදියක් නෑ. මොකද ඉන්නේ ගති විපත්තිය. ආයි උපදී විපත්තිය ඉන්නකොටත් ඒ කුසල කර්මයකට විපාක දෙන්න බෑ. කාල විපත්තියෙත් බෑ, ප්‍රයෝග විපත්තියෙත් බෑ. ඊළඟට හතර 12ක් ඉවරයි.
ඊළඟට ගති සම්පාතියේ පැමිණි විපාක දෙන ඇතම් කල්යාණ කර්ම සමාදාන ඇත. අන්න එතන තමයි හොඳම. ඒ කියන්නේ අපි මනුෂ්‍යාත්ම භවයක් ලබනවා. මනුෂ්‍යාත්ම භවයක් ලැබුවට පස්සේ ඔන්න අපිට පෙර කරපු පින් පරිසම් දෙනවා. අපි ලස්සන වෙලා උපදිනවා. ඔන්න පෙර කරපු පරිසම් දෙනවා. අපිට හොඳ කාලෙක ඉන්නේ. ඔන්න අපිට ලැබෙන වරප්‍රසාද සියල්ල දේ ලැබෙනවා හොඳ කාලෙ නිසා. ඊළඟට අපි ප්‍රෝග සම්පatti ඉන්න නිසා අපිට හොඳ විපාක ලැබෙනවා. අන්න ඔය ආකාරයට ගති මේක වෙන් කරගන්න මෙන්න මෙහෙම සමහරක් ඒවා තියෙනවා කුසල සහ අකුසල කියලා කර්ම කොටස දෙකක් තියෙනවා. සමහර කුසල කර්ම ගති සම්පත්තියේදී මේ අපිට විපාක දෙනවා. හැබැයි ගති විපත්තියේදී විපාක දෙන්න විදියක් නැහැ. ඊළඟට අකුසල කර්මත් තියෙනවා. අපි ගති සම්පත්තියේදී ඒවා විපාක දෙන්නේ නැහැ. ගති විපත්තියේදී විපාක දෙනවා. ඔන්න ඔයාකට මේක ටිකක් පැහැදිලි කරගන්න හොඳට කියවන්න දෙපාරක් විතර කියවනකොට මේක 16 ආකාරයේ පැහැදිලි වෙයි. ඊළඟට අපි යනවා ඊළඟ පිටුවට 828 තුන්වෙනි බලය තුන්වෙනි ඥානය. එතෙන්දී තථාගතයන් වහන්සේගේ තියෙන ඥානය තමයි මම කලින් පැහැදිලි කළා වගේ සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදාව. සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ අර යන තමන් පුරණ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද? සර්වත්‍ර කියන්නේ සියලු. ඒ නුවණ තථාගතයන් වහන්සේට තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ දන්නවා මේ මග පිළිවෙතේ ගියොත් නිරේගාමී දැනගනි. මේ මග පිළිවෙතේ ගියොත් තිරිසන් යෝනිගාමී දැනගනි. මේ ගමෙන් ගියොත් පෙරේත විෂයගාමී දැනගනි. මේ මග පිළිවෙතේ ගියොත් මනුෂ්‍ය ලෝක දැනගනි. මේ මග පිළිවෙතේ ගියොත් දිව්‍ය ලෝකේ දැනගනි. මේ මග පිළිවෙතේ ගියොත් නිර්වාණගාමී දැනගනි කියලා යම්කිසි ප්‍රඥාවක් තථාගතයන් වහන්සේට තියෙනවා නම් මම අර කලින් කිව්වා වගේ ඒ හය ආකාර නිරේගාමී ප්‍රතිපදාව, තිරිසංගාමී ප්‍රතිපදාව, පෙරේත ප්‍රතිපදාව, මනුෂ්‍ය ප්‍රතිපදාව, දිව්‍ය ප්‍රතිපදාව, නිවන් ප්‍රතිපදාව. ඔය විදිහට තථාගතයන් වහන්සේට ඥානයක් තියෙනවා. අපි ඕනම කෙනෙක් දැකපු ගමන් පේනවා මේ පුද්ගලයා යන විදිහට කියලා වැටෙන්නේ මෙහෙමයි. උදාහරණයක් මට මතක් වෙනවා එක තැනකදී තථාගතයන් වහන්සේ කියනවා මේ පුද්ගලයා ගිහිල්ලා මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ දවසට මැරෙනවා. ගිහිල්ලා මෙන්න මේ සොහනට මේ පුද්ගලගේ මලකඳ දානවා. දාලා මේ පුද්ගලයා මැරිලා ගිහිල්ලත් උපදින්නේ මෙන්න මේ කියන නිරේ කියලා. දැක්කද? එතකොට තථාගතයන් වහන්සේට මේ එක පුද්ගලයෙක් ටාගට් කරලා ඉලක්ක කරලා කියන්න හැකියාවක් තියෙනවා. අන්නේ ඥානය දැන් මෙතන මේ කියන්නේ. ඊළඟ තථාගත බලය තමයි නානා අනේක ධාතු නානා ධාතු ලෝකේ ඇති සැටින් දන්නා නුවණ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අපි දන්නවා අපි දැන් ඉගෙනගෙන තියෙනවා ස්කන්ධ වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි ධාතු වශයෙන් ඉගෙන තියෙනවා. එතකොට මේ ස්කන්ධ කියලා කියන එක අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට තථාගතයන් වහන්සේ දන්නවා ස්කන්ධ නානත්වය. එක එක පුද්ගලයන්ගේ ස්කන්ධ නානත්වය දැනගනි. ඊළඟට ආයතන නානත්වය දැනගනි. දැක්කද? අපි ඉගෙනගෙන තියෙන ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන්. එතකොට මෙතනදී නානා ධාතු අනේක ධාතු කියලා කියන්නේ ස්කන්ධ වශයෙන් නානත්වය කියලා කියන්නේ දැන් එක පුද්ගලයෙක් දැක්කම එයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිවෙල එක විදියක්. අපි කියන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා එහෙම කියලා කියනවා වගේ ඒ වගේ තව පුද්ගලයෙක් ගත්තත් එයාගේ වෙනස්. එතකොට ආයතන වශයෙන් අපි දන්නවා ස්කන්ධ 5යි ආයතන 12යි ඊට පස්සේ ධාතු 18ක් තියෙනවා. ඒතර ධාතු වශයෙන් දැනගන්නවා තථාගතයන් වහන්සේ ඒ ඥානෙ. ඊළඟට අනේක ධාතු නානත් ලෝක ධාතු නානත්යෙන් දැනගනි යම්කිසි ප්‍රඥාවක් අමෝහයක් ධර්ම විජයක් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒන්නේ ඥානට අපි කියනවා තථාගතයන් වහන්සේගේ අනේක ධාතු නානා ධාතු ඥානය කියලා. ඊළඟට නානා දිමුක්ත තථාගතයන් වහන්සේ අදිමුක්ත ඒ කියන්නේ එක එක අයගේ ආසය අනුසය. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ දන්නවා මේ අය ඇවිල්ලා හීනාදිමුක්තයෝ කියලා. හීනාදිමුක්තය කියන්නේ පහත්. අනිත් ඇවිල්ලා ප්‍රණීතාදිමුක්ත සත්වයෝ කියලා. දැන් සත්වයෝ කියන තැනදී මෙතන ගන්නේ සම්මුති සත්වයෝ. මෙතෙන් තථාගතයන් වහන්සේ දන්නවා මේ පුද්ගලයෝ ඉන්න කැමැති, භජනය කරන්න කැමැති, පරිඋපාසන්න කරන්න කැමැති ඒ පුද්ගලයෝගේ ජාතිය අයමයි. උදාහරණයක් ගත්තොත් ප්‍රණීතාදිමුක්ත පුද්ගලයෝ කැමැති ප්‍රණීතාදිමුක්ත පුද්ගලයොත් එකට සේවනය කරන්නයි, භජනය කරන්නයි, පරිඋපාසනය කරන්නයි. අතීත කාලෙත් එහෙමයි. අතීත කාලෙත් කවදාද දවසක ඒ කට්ටි එකටමයි ඉඳලා තියෙන්නේ. කවුද? ප්‍රණීත අදහස් තියෙන, අධ්‍යාශ තියෙන ඔය කියන අදිමුක්ත කියන්නේ අදහස් අධ්‍යාශ කියන වගේ තේරුම. කැමැති අකමැති යන්නේ වගේ. ඊළඟට අතීත කාලෙත් එහෙමයි. ඊළඟට අනාගත කාලෙත් මේ ප්‍රණීතය ඉන්නේ ප්‍රණීතයත් එක්කමයි හීනය ඉන්නේ හීනයත් එක්කමයි. ඔකට උදාහරණයක් දෙන්න දෙන ලස්සනට දවසක් තථාගතයන් වහන්සේ කියනවා සාරිපුත්ත ආනන්ද මහරහතන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරලා
ආනන්ද අර බලන්න මුගලන් මහරහතන් වහන්සේත් එක්ක අර ගිජුකුල් පව්වේ වැඩ ඉනකොට අර පල්ලෙන් වඩගෙන යන්නේ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක වඩින ඔක්කොම ස්වාමින් වහන්සේලා ටික බැලුවොත් එimhe ඔක්කොම ඇවිල්ලා ඉර්ධි වලට කැමති. ඉර්ධිමතුන් අතර මොකද මුගලන් රහතන් වහන්සේ තමයි ඉර්ධිමතුන් අතර අගතැන්ප. ඊළඟට පෙන්ලා කියනවා අර බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක ඉන්නේ ඔක්කොම ප්‍රඥාවන්තයි කියලා. අන්න ඒ වගේ. ඒ යකට තව ඔකට උදාහරණයක් දෙනවා. අර කෙල ගිහිල්ලා කෙල මිශ්‍ර වෙන්නේ කෙලත් සමග කියලා වගේ අනිතරම ඒ ජරාව මික්ස් වෙන්නේ ජරා පැත්තට වගේම හොඳ අය එකතු වෙන්නේ හොඳ අය ගාවට. අන්න ඒක තමයි මෙතන මේ අදිමුක්ත ඥානය කියලා කියන්නේ. ඊළඟට තමයි ලසිල් මහත්මයා අදට ඇති නේද වැඩි වුණොත් ටිකක් තව ටිකක් දිගට තියෙනවනේ තව 4ක් තියෙනවා ඒ ටික මං හිතන්නේ දීර්ඝයි. හරි සර්. ඊළඟ දවසට කරොත් හොඳයිද? ඒ කියන්නේ අතන මේ පැය 3කට ළඟයි 3ත් වැඩි දැන්. එහෙම නැස අපි කමක් නැහැ සර්. එහෙනම් මම දැන් පන්ති අවසන් කරන්නද සර්? අවසන් කරමු නේද? අවසන් කරමු. අනිත් පන්ති නැහැ. හැබැයි මේ ඉන්න අයටත් වෙහසයිනේ. ඔබතුමාටත් වෙහසයි. හරි සර්. එහෙනම් හොඳයි සර්. එහෙනම් පන්ති අවසන් කරන්නද සර්? අවසන් කරමුනේ. හොඳයි. හොඳයි සර්. එහෙනම් බොහොම පිං අපි මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරමු. ඇත්තටම අපේ විද්‍යාරත්න ගුරුපියන් වහන්සේටත් ඒ ගුරුමයන් වහන්සේටත් විශේෂයෙන්ම අපගේ කරොත්තුට බෙසපු නායක ස්වාමීන් වහන්සේටත් මේ ධර්ම සාකච්ඡාට සහභාගී මේ පන්තිට සහභාගී වන සියලු මේ මෙහෙණි වහන්සේ ඇතුළු සියලු මහත් මහත්මීන්ටත් අඛණ්ඩව පැය 3කට අධික කාලයක් මේ තමන්ගේ කුසලයේම කුසල රම්මණයකම හිත පිහිටවාගෙන අපිත් සමග එකතු වෙලා අපේ මේ ධර්මඥානය බෙදා හදා ගන්න සහභාගී වුණාට ඒ වගේම අපිට දැන් මේ වෙලාව දැනට අපේ තලාවේ සුමනතර ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී ගිලන් භවයෙන් මිදි යම් කිසිතරකට ගිලන් භවයෙන් මිදි නැහැ කියලා අපේ දැනගන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සෙත්පත් වගේ සතියේදී ඉතින් මේ ආකාරයට අපි මේ රැස් කරගත්තා සියලුම කුසල ශක්තියින් අපි අනුමෝදන් කරමු. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපගේ ගුරුවරුන්ටත් අපගේ පවුල් උදවියටත් මේ අවස්ථාවේදී රෝගී විසිටින යම් කිසිම ඒ සියලු දෙනාට මේ කුසක්තිය අනුමෝදන් කරමු. ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ කුසක්තිය අනුමෝදන් කරමු. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා පන්ති අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කාටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන්